හොඳයි ආදරණීය දරුදරුවනි අපි මීට ප්‍රථම මෑත දිනකදී 2021 විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සම්බන්ධ පාඩම් පරිච්ඡේද කීපයක් විශ්ලේෂණය දුනා. එහිදී ඒ 2021 කියන මෑතම වර්ෂයට යොමු වෙච්ච වෙනස් ආකාරයේ ප්‍රශ්න කීපයක් හඳුනාගත්තා. ඒ වගේම සිරසියක්ම න්‍යායාත්මක ලෙස න්‍යාය කොටස් වලින් ඍජුව අහපු ප්‍රශ්න කීපයක් හඳුනාගත්තා. සමීප සංකල්ප දෙකක් අතර අසමානකම් යොමු වුණු ප්‍රශ්න අපි සාකච්ඡා කළා. ඒ වගේම ප්‍රශ්න වලට අපේක්ෂිත පිළිතුරු වල ධාරිතාවය හඳුනාගත්තා. ප්‍රධාන පාලක පරීක්ෂකවරයා ඒ ප්‍රශ්න වලට ලකුණු ලබා දීමට නිර්දේශ කරපු ආකාරය හඳුනාගත්තා. ඒ සේරටමත් වඩා අපි වරින් වර ඒ විභාග ප්‍රශ්න පදනම්ව ඒ විභාග ප්‍රශ්න ආදර්ශයට ගනිමින් ඉදිරි වර්ෂවලදී විභාගයට යොමු වෙන්න පුළුවන් නවමාදිලි ප්‍රශ්න නිර්මාණය කිරීමට අත්දැකීමක් ලබා ගත්තා. ඒක තමයි වැදගත්ම දේ ඕකේ. තේරුණාද? ඉතින් ඒ තුලින් සෙකන්ඩ් පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එකට අහන කළමනාකරන පාඩම් ආශ්‍රයෙන් යොමු වන ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. අපි අද සාකච්ඡා කරන එහි අවසාන ප්‍රශ්නයයි අවසාන කොටසයි. ඒ තමයි 8 වන ප්‍රශ්නය. 8 වන ප්‍රශ්නය. සාමාන්‍යයෙන් 8 වන ප්‍රශ්නයත් එන්නේ අනිවාර්යයෙන්ම 8 වන ප්‍රශ්නයට ව්‍යාපාර සැලසුම් වලින් ප්‍රශ්න දෙකක් එනවාමයි. අවම දෙකක්. ඇතැම් අවුරුදු 3ක් ඇවිල්ලා දින දෙකක් එනවාමයි. ඊට අමතරව මානව සම්පත් කළමනාකරණය හෝ මූල්‍ය කළමනාකරණයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. බලමු මොකක්ද කියලා අහලා තියෙන්නේ මුලින්ම 8 රෝම ඉලක්ක 1 යන්න. සේවකයින් බාහිරව බඳවා ගැනීමෙන් සංවිධානයකට ලැබෙන වාසි 4ක් දක්වන්න. සේවකයින් බාහිරව බඳවා ගැනීමෙන් සංවිධානයකට ලැබෙන වාසි 4ක් දක්වන්න. මේ කියන්නේ සේවකයින් අභ්‍යන්තරින් බඳවා ගන්නවාට වඩා බාහිරින් බඳවගත්තොත් සමාන රැකියා නියෝජිත ආයතනකින් වෙන්න පුළුවන්. පුවත්පත් රැකියා බැරිතු දැන්වීම පළ කරලා ආකර්ෂණය කරගෙන වෙන්න පුළුවන්. ජොබ් නෙට් එකේ අන්තර්ජාලයේ ජොබ් නෙට් එකේ දැන්වීම පළ කරලා ගෙන්වා ගැනීමෙන් වෙන්න පුළුවන්. නැත්තම් හිතවතුන්ගෙන් ඒ හිතවතුන් නිර්දේශ කරන අය ගෙන්වා ගැනීමෙන් වෙන්න පුළුවන්. කොහොම හරි බාහිරින් ගෙන්න ගත්තොත් බාහිරින් බඳව ගත්තොත් ලැබෙන වාසි. එකක් තමයි නව දැනුම ඇති පුද්ගලයන් ආකර්ෂණය කරගත හැකි වීම. තේරුණාද? දැන් ව්‍යාපාරයේ තුලින්ම ඉන්න සේවකයන්ගෙන්ම ඒගොල්ලන්ගේ පවුලේ සමාජිකයින් හිතවත් අය ගෙන්න ගත්තොත් සමහර විට නව දැනුමක් ලැබෙන එකක් නෑ. දැනට ඉන්න තනතුරු වලට උසස් වීම් දීලත් බඳව ගැනීම කරන්න පුළුවන්. උඩ තනතුරක වේකන්සියක් ඇති වුණාම යටින් අරන් බඳව ගන්නවා. යටින් කෙනෙක් එතනපත් කරනවා. යට කෙනාගේ තනතුරු අනිත් රැකියා අතර බෙදා දෙනවා. ප්‍රශ්න ඉවරයිනේ. ඒකිනුත් මොකද වෙන්නේ? නව දැනුම ඇති පුද්ගලයන් ආකර්ෂණය වෙන්නේ නැහැනේ. මේකෙදි අවිවාදයෙන්ම අලුත් දැනුම් මට්ටම් තියෙන සේවකයන්ගේ ආකර්ෂණය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. දෙවෙනි එක තමයි නව ආකල්ප හා අදහස් ලබා ගැනීමට හැකියවීම. නව ආකල්ප හා නව අදහස් ලබා ගන්නත් අවස්ථාව ලැබෙනවා. තේරුණාද? ඊළඟට තනතුරු සඳහා යෝග්‍යතම පුද්ගලයන් බඳවා ගත හැකියවීම. තනතුරු සඳහා යෝග්‍යතම පුද්ගලයන් බඳව ගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද ආයතනයේ ඉන්න අය අතුරෙන් ඉන්න අය ප්‍රොමෝට් කරලා ගත්තොත් ඉතින් ඒ තියෙන සුදුසුකම් පළපුරුදු එච්චරයිනේ. වඩාත්ම සුදුස්සන මේ අපි එහෙනම් ගන්න. නමුත් මෙතනින් එහෙම නෙවෙයි. තනතුරු සඳහා හොඳට අධ්‍යාපන සුදුසුකම් පළපුරුද්ද ඒගොල්ලන්ගේ බුද්ධිමය කුසලතාවේ භාෂා දැනීම සමාජීය කුසලතා තේරෙනවද? ඒවා හොඳින් හඳුනගෙන පෞරුෂත්ව ලක්ෂණ සියල්ල නිරීක්ෂණය කරලා සම්මුඛ පරීක්ෂණයක් තුලින් සහ වෙනත් පරීක්ෂණ තුලින් හොඳම පුද්ගලයන් බඳව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමෙන් පුහුණුව හා සංවර්ධනය සඳහා වැයවන පිරිවැය අඩු වීම. පුහුණු ශ්‍රමිකයින් බඳව ගන්න පුළුවන්. දැන් ආයතනයේ තුලින්ම ගත්තම ඉන්න අය අතරින් එක්කෙනෙක් ගන්න, එක්කෙනෙක් දෙන්නේ ගන්න. නමුත් බාහිරින් ගත්තොත් හොඳට පුහුණු කියන්නේ පුහුණු ශ්‍රමිකයන් බඳව ගත්තම පුහුණු ක්‍රමවලට සංවර්ධන ක්‍රමවලට
වැෑවන පිරිවැත් ඉතුරු කරගන්න පුළුවන්. ඊළඟට සේවක විවිධත්වය ඇතිවීම. දැන් සේවක විවිධත්වයකුත් ඇතිවෙනවා. දැන් ආයතනයේ ඉන්න අයගේම බදවගත්තම එකම ආකාර සේවකයෝ ඉන්නේ. එකම සේවක චර්යා. නමුත් බාහිරින් ගත්තොත් එහෙම වෙනස් වූ සේවක චර්යා. වෙනස් වූ විවිධ භාෂාවන් කතා කරන. විශේෂම ඉංග්‍රීසි භාෂාව හසුරුවන. ඒ වගේම ඉහළ අගනා මානව චර්යාවන් තියෙන අය. අගනා මානව චර්යාවන් තියෙන අය. ඒ කියන්නේ හැමෝටම ගරුත්වයක් දීලා කතා කරන එක. හැමෝටම ගරු කිරීම. හැමෝමත් එක්ක සුහදව කටයුතු කිරීම. බොහොම ප්‍රසන්න බවකින් ආයතන පරිසරයේ වැඩ කිරීම. වැනි දේවල් ආයතනෙට අලුත් ආලෝකයක්. අලුත් ආලෝකයක්නේ. ඒ වගේ සේවක විවිධත්වයක් ඇති වෙනවා. කියන්නේ සමහර ආයතනයේ අනිකුත් සේවකයන් පවා මේ ආචාරශීලී සේවාවට, මේ ගෞරවාන්විත සේවාවට මොකද වෙන්නේ? નિરાයාසයෙන්ම නැඹුරු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ වාසි මාලාවක් ලබා ගන්න පුළුවන් සේවකින් බාහිරින් බඳව ගත්තා. තේරෙනවද? එක් කරුණකට ලකුණු භාගය බැගින් 4ට ලකුණු 2ක් ලැබෙනවා ප්‍රශ්න 11ක් නිසා. නිතර මතක තියාගන්න එක්ක අභ්‍යන්තරින් බඳව ගැනීම එක්ක බාහිරින් බඳව ගැනීම සාමාන්‍යයෙන් වාසි අහන ප්‍රශ්නයක්. වාසි අහන මේ වාසිනේ. මේ වාසිනේ හැව්වේ. අවාසිත් අහන මේ. සමහරට එකම ප්‍රශ්නෙත් අහනවා. සේවකින් බාහිරින් බඳවා ගැනීමෙන් සංවිධානයකට ලැබෙන වාසි දෙකක් හා අවාසි දෙකක් දක්වන. ඒතොර 4-4-8ක් අහන්නේ. එකම ප්‍රශ්නේ ඇහුවොතින් වාසි දෙකයි මේ වගේ අවාසි දෙකයි. අපි ඒකට සූදානම් වෙමු බලන්න. මොනවද අවාසි? බාහිරින් බඳව ගත්තම ලැබෙන අවාසි මොනවද? අවාසි තමයි බඳවා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. බඳවා ගැනීමේ පිරිවැයක් දරන්න වෙනවා. පත්‍ර දැන්වීම් දාන්න ඕනේ. ජොබ් නෙට් එකට දාන්න ඕනේ. ඒවට ගෙවන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණ වල තියන්න ඕනේ. තේරෙනවද? බඳවා ගැනීමේ පිරිවැයක් දරන්න වෙනවා. අභ්‍යන්තරින් ගත්තොත් ඒක නෑ. ඒකක්. දෙවැනි එක තමයි බාහිරින් බඳව ගන්නකොට දැනට ඉන්න සේවකයන් මොන කිරීමටපත් වෙනවද? කල කිරීමටපත් වෙනවා. වැඩ කිරීමර නෙවෙයි කල කිරීමටපත් වෙනවා. එයි දැන් ඉන්න සේවකව බලන් ඉන්නේ උඩ වේකන්සි එකක් ඇති වෙච්ච ගමන් මට ඒ පුටුව ලැබෙයි. මට ඒ ප්‍රොමෝෂන් එක ලැබෙයි. ඕක මිනිස් ස්වභාවයනේ. ඔය අතරේ මොකද කරන්නේ? වේකන්සිස් පේජ් එක ඇඩ් එකක් දාලා හරි ජොබ් නෙට් එක ඇඩ් කරලා හරි මොකද කරන්නේ? ආකර්ෂණය කරලා තෝරා ගැනීම කළ බදව ගැනීම කරනවා. අන්න ඉන්න සේවකයන් මානසිකව වැඩනවා. කලකිරීමටපත් වෙනවා. තේරෙනවද? අසහනයටපත් වෙනවා. ඒ නිසා සේවක අභිප්‍රේරණය මොකද වෙන්නේ? පහළ යනවා. සේවකෝ කැමැත්තෙන් වැඩ කරන්නේ නැහැ එතකොට. ඒගොල්ලෝ බලාපොරොත්තු හිටියේ ඒගොල්ලෝ ලැබෙයි කියලානේ. දැන් 10 දෙනෙක් නම් 10 දෙනාටම ලැබෙන්නේ නැහැ. දෙන්නෙකුට ලැබෙනවා. දෙන්නෙකුට ලැබුණාම අනිත් 8 දෙනාත් ඒකට තෘප්තිමත්. ඇයි? ඒගොල්ලෝ දන්නවා ඊළඟ අවස්ථාව හම්බෙන්නේ අපිට. එහෙමනේ. ඒ බලාපොරොත්තු වැලක් ඇති කරලා ඒ බලාපොරොත්තු දාමේ නැත්නම් බලාපොරොත්තු වැල තුලින් ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කරන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වය උදා වෙන්නේ බාහිරින් ගත්තම. ඒ තත්ත්වය උදා වෙන්නේ නැහැ බාහිරින් ගත්තම. තේරුණාද? ඊළඟට දැන් අභ්‍යන්තරින් ගත්තොත් අනුස්ථාපනයක් ඕනේ නැහැ. ඉන්ඩක්ෂන් එකක් ඕනේ නැහැ. ඒ ආයතනය දන්නවනේ. කියන්නේ ආයතනයේ වැඩ පරිසරයේ වැඩ කණ්ඩායම ඒ පිළිබඳව හඳුන්වා දීලා නවක සේවකයන් ඉක්මනින් හුරු පුරුදු කිරීම අනුස්ථාපනය කියන්නේ ඒකට පිරිවැයක් මහන්සියක් දරන්න එපේ. බාහිරින් ගත්තොත් ඒක ඒ අවාසියක් තියෙනවා. අභ්‍යන්තරින් ගත්තොත් ඒක අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ වාසි මෙන්ම අවාසි දෙපැත්තම මේකෙන් අහන්න පුළුවන්. පැහැදිලිනේ? මෙහෙම මේ බාහිර බදව ගැනීම හැවුවේ නැත්තම් අහනවා ඔක මාරු වෙනවා. දෝලණය වෙනවා. අභ්‍යන්තරින් බදව ගැනීම වාසිය අහන්න පුළුවන්. දෙපැත්තම ලියන්න සූදානම් යන්නට ඕනේ. අපි බලමු ඊළඟ ප්‍රශ්න ඔක ආ කොටස. රැකියාස්ත පුහුණුව මගින් නැතිවිය හැකි අවාසි දෙකක් පැහැදිලි කරන්න. රැකියාස්ත පුහුණුව මගින් නැතිවිය හැකි අවාසි දෙකක්. මොකද මේ රැකියාස්ත පුහුණුව කියන්නේ on the job training. රැකියාස්ත පුහුණුව කියන්නේ මොකද? on the job training නැත්නම් රැකියාව තුලින් පුහුණු කිරීම. මේ කියන්නේ නවකේ තනතුරකට බඳවගෙන කෙලින්ම යාට තනතුරේ රාජකාරී නිටු කරන්න බාර දෙනවා. කෙලින්ම තනතුරේ රාජකාරීන් කරන්න බාර දෙනවා. දීලා ජ්‍යෙෂ්ඨයන්ගේ මඟ පෙන්වීම යටතේ යාට ගැඩලු සහගතයෙන් නිවැරදි කරගන්න පුහුණුවක් නැත්නම් පුහුණුවක්ම නෙවෙයි මඟ පෙන්වීම ලබා දෙනවා. ඕක තමයි රැකියාස්ත පුහුණුව කියන්නේ. තේරුණාද?
ඒ කියන්නේ රැකියාවෙන් බාහිර පුහුණුව නෙවෙයි ඕෆ් ද ජොබ් ට්‍රේනින් නෙවෙයි. ඒකෙදි තනතුරු බාර දෙන්නේ නැහැනේ. ආයතනයේම පුහුණු අංශයකට ගෙවලා පුහුණු කරනවා. නැත්නම් බාහිර පුහුණු අංශයකට ගෙවලා පුහුණු ආයතනයකට ගෙවලා පුහුණුවක් ලබා ගන්නවා. මෙතන එහෙම නෙවෙයි. කෙලින්ම රැකියාව දෙන ජොබ් එක දෙනවා. එකවුන්ටන් පුටුවේ වාඩි කරනවා. මෙෂින් ඔපරේට් නම් එයාට මෙෂින් ඔපරේටර් වශයෙන් වැඩ කරන්න දෙනවා. දීලා ජ්‍යෙෂ්ඨයන්ගේ මඟ පෙන්වීමේ පුහුණුවක් ලබා දෙනවා. ඒක තමයි රැකියාස්ත පුහුණුව කියන්නේ. අහන්න ඒකේ මගින් නැතිව හැකි අවාසි දෙකක්. මේකෙත් මතක තියාගන්න වාසි වගේම අවාසිත් අහනවා. එකම ප්‍රශ්නේ තුලත් අහනවා. වාසි දෙකක් අවාසි දෙකක්. දැන් මේක ඇහුවේ අවාසි දෙකක් විතරයි. මොනවද අවාසි? පැරණි සේවකයන්ගේ අයහපත් චර්යා නව සේවකයන් වෙත යොමු වීම. ඒක වෙනවමනේ. ඇයි? නවකයා කෙලින්ම පැරණි සේවකයන්ගේ ගොඩට තල්ලු කිරීමක් නෙවෙන්නේ. ඒතර පැරණි සේවකින් මෙයා වට කරගන්නවා. පැරණි සේවකයන් මෙයාට කන්න බොන්න දෙනවා. කැන්ටින් එකට අරගෙන ගිහිල්ලා කන්න බොන්න දීලා යාළු වෙනවා. තේරෙනවද? කියනවා මෙහෙමයි මෙතන මෙයා ඇතන වැඩ කරන්නේ මෙහෙමයි කියලා ඒගොල්ලන්ට ඕන විදියට මේ සේවකයා හරි ගස්ස ගන්නවා. මනස හදා ගන්නවා. ඒතකොට පැරණි සේවකයන්ගේ චර්යාව අපි තුමු තේ වේලාව තියෙන විනාඩි 15යි. ඒගොල්ලෝ විනාඩි 25ක් විතර ගත කරන රෙස්ට් රූම් එකේ. මෙයත් පුරුදු වෙනවා ආරම්භයේ ඉඳන් මේ වැඩේ කරන්න. එහෙනම් පැරණි සේවකයින්ගේ අයහපත් චර්යා නව සේවකයන් වෙත යොමු වෙනවාමයි. උදේ 8ට වැඩ පටන් ගන්න කියලා කියනවා. නමුත් 8:00ට තමයි සාමාන්‍ය සේවක වැඩ පටන් ගන්න. මෙයා මුල් දවසේ 7:45 8 විද්‍යාව පස්සේ අර සේවකයාත් එක්ක සෙට් වෙනවනේ. ඒකේ රයිට් ඔයා මම දාගෙන ඉන්න ඔයා ඉන්න බොරු බස් එකේ මහන්සි වෙනවා මම බයික් එකේ එන්නේ. දාගෙන ඉන්න. අරයා එනකන් ඉන්නවා. ඉතින් දැන් මේ වෙලාව ඊට පස්සේ කෝල් එකක් දෙනවා. දැන්ට මට එන බය වෙන්න එපා 8:00ට 8 කිව්වොත් 8:00 තමයි මේ වැඩ පටන් ගන්න. බය වෙන්න ප්‍රශ්නයක් නැහැ. කියලා මේ බොහොම සෞම්‍ය ලෙසේව කියනවා. මේ විනය විරුද්ධ වැඩ කරන්නේ 8:00 වෙනවා. දැන් මම එක්තරා ආයතනයකට ගියා. ඔය මගින් කලින් වාහනේ පොඩි රිපෙයාර් එකක් කරගන්න හොඳයි කියලා. ඒතරම හොඳයි ඉතින් ඒක ටිකක් මේ හොඳ තැනක් කියලා මම හිතුවේ. ගියාම අමුතු තැනක්. දැන් 8ටනේ වැඩ පටන් ගන්න මං 8ට කාලත් ඉදි කෝකටක් ගියා මුලින්ම වාහනේ දාන්න කියලා ඉතින්. කිසි කෙනෙක් නැහැ. දෙන්නෙක් මොකද්ද මේ ෆුට්බෝල් එකක් අරන් පොඩි වෝම් අප් එකක් දාන බෝලේ අරන්. අර මේ බම් කර පොඩි සෙල්ලමක් දානවා. ඊට පස්සේ 8නේ පටන් ගන්න දැන් 8යි කාලෙ විතරෙදි තව දෙන්නෙක් ආවා. විල දැන් රෙස්ට් රූම් ගිහලා අඳිනවා. තව එක්කෙනෙක් මට පේනවා තේ එකක් බොනවා. ඕම ආවා. 8:00 විතර කට්ටියකම වොලිබෝල් සෙල්ලම් කරනවා. 8ට වැඩ පටන් ගන්න එක. තේරෙනවද? 9 විතර වෙද්දි ඔන්න වැඩ නවත්තනවා. ඒ කියන්නේ සෙල්ලම් කිරීම නවත්තනවා. නවත්තලා ඔක්කොම ඊයේ වැඩ කරලා දැන් ඒකේ තියෙනවා අර තියෙන වර්කින් බූත් ගරජ් එකක් ලොකු. ඒකේ ඊයේ කරපු වැඩ එකක්වත් අස් කරලා ඔක්කොම අස්පරස් කරලා අතුපතු ගාලා මේව කරනවා. 9:45 වෙද්දි යනවා කෑම කන්න. 10ට තමයි වැඩ පටන් ගන්න. හරියට මම බැලුවා වෙලාව 10:05 විතර වැඩ පටන් ගන්නවා. ඉතින් ආයතන අයිතිකරුත් එනවා 9:45 වෙද්දි යට ගාණක් නැහැ. ඉතින් එනකොට තමයි මේගොල්ලෝ කෑම කන්නේ. කාලා පටන් ගන්නවා. ඉතින් මම ඔය කීයද ඔයගොල්ලෝ වහන්නේ කියලා 4:00ට වහනවලු. 10:45ට පටන් ගන්න 4:00ට වහනවලු. අන්න එවැනි චර්යාවන් මොකද වෙන්නේ අයහපත් චර්යාවන් නවක සේවකයන්ට යොමු වීම වළක්වන්න බැරි අවශ්‍යයි. දෙවෙනි එක නව විද්‍යාත්මක ශිල්ප ක්‍රම නොලැබීම. දැන් බාහිරින් පුහුණුවක් ලැබුණා නම් නව විද්‍යාත්මක ශිල්ප ක්‍රම ඒ සේවකයන්ට ලැබෙනවා. තේරෙනවද? නමුත් දැන් ලැබෙන්නේ විද්‍යාත්මක ශිල්ප ක්‍රමයක් නෙවෙයි. තේරෙනවද? ඒ කියන්නේ විද්‍යාත්මක නැහැ. පුහුණුව විද්‍යාත්මක නැහැ. තේරුණාද? විද්‍යාත්මක කියන්නේ බොහොම ක්‍රමානුකූලව පියවරෙන් පියවර ලබා දෙන පුහුණුවනේ. ඒකෙදි සේවකයාට හොඳ නොලෙජ් එකක් එනවා. මේක එහෙම විද්‍යාත්මක නැහැ. රැකියාස්ත පුහුණුවේදී අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. අහුවොත් මට මේක තේරෙන්නේ නැහැ කියලා දෙනවා. විද්‍යාත්මක නැහැනේ. ඒතර සේවකයාට මතු නොවෙච්ච ප්‍රශ්න ඒ අහන්නේ නැහැ. ඒතර එහෙනම් තනින් තන යාට ඒ අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ. එහෙනම් පුහුණුව අසාර්ථකයි. පුහුණුව කියන්නේ දම්වැලක් නම් දම්වැලේ සීලුම් පුරුක් මෙයාට ලැබිලා නැහැ. තේරෙනවද? විද්‍යාත්මක නැහැ. තුන්වෙනි එක. ප්‍රධානියාගේ කාර්යයන් වැඩිවීම තුළින් කාර්යක්ෂමතාව අඩු වීම. ප්‍රධානියාගේ කාර්යයන් වැඩිවීම කියන්නේ ගොඩක් වෙලාවට මේ රැකියාස්ත පුහුණුවේදී දැන් මම අදාළ අංශභාර ප්‍රධානියෙක් නම් මගේ යටතේ මෙයා වැඩ කරන්නේ මම තමයි ගොඩක්ම මෙයාට මඟ පෙන්වීම කරන්නේ. ඒතකොට මගේ කාර්යභාරය වැඩි වෙනවා. මගේ තනතුරේ වැඩ කරන්නත් ඕනේ. මේ නවකයාට මම උදව් කරන්නත් ඕනේ. තේරෙනවද? එහෙනම් මොකද වෙන්නේ? මගේ වැඩ කටයුතු අසාර්ථක වෙනවා, කාර්යක්ෂම වෙනවා. සේවකයාගේ ආතතියට හේතු විය හැකි වීම.
දැන් මෙතනදී සේවකයාගේ ආතතියටත් හේතු වෙන්න පුළුවන් මේ රැකියාස්ත පුහුණුව. මේකට මේ ළඟමත් දැකීමක් තියෙනවා. දැන් මම දන්න අපේ පවුලට සම්බන්ධ මල්ලි කෙනෙක් අවුරුදු 40ක් විතර වෙනවට වයස. එයා සාමාන්‍ය රැකියාවක් කර කර ඉඳලා ඉතින් ඒවා ස්ථිර නැහැ. සමහර තැන්වල EPF දෙන්නේ නැහැ. යන්න කිව්වම යනවා. ඔය උපකාරක පන්තිලත් ඒගොල්ලෝ කාලයක් වැඩ කරා. ඒ මල්ලි අන්තිමට ඒගොල්ලෝ පවුලේ ෆැමිලි එකේ ඉන්න යමක්කමක් තියෙන උගත් අය. ඒගොල්ලෝ මෙයාව දැම්මා ඔය කොහෙද වත්තල පැත්තේ ගොඩක් ඔය මහා පරිමාණයෙන් ස්ටේෂනරිස් කරන්නේ. ඔය අපේ පෙරන්ට් සංස්ගේ බෑග් හදන්නේ. අන්න ඒ වගේ ලියුම් කවර මහා පරිමාණද සේවක 50කට වැඩ කරන තැනකට තියාම කියනවා මේ අයියේ එතන මාරයි මාර පොස්ට් තැනක් අපි වැඩ අපි කරු ටියුෂන් පන්තිල වගේ තැනක් නෙවෙයි මට එකම දේ කම්පියුටර් පොඩ්ඩක් අප්ඩේට් දැන් ඒක අල්ලගන්න පුළුවන් අනික භාෂා ඉංග්‍රීසියෙන් තමයි ගොඩක් අය වැඩ කරන්නේ මට ඒක අවුලක් අන්න දැන් කියනවා තේරෙනවද ඉතින් මම කෝක ටිකක් කල් යනකොට හරියයි පුරුදු වෙන්න වැඩි කම්පියුටර් පුරුදු වෙන එක හරියට වාහනයක් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙනවා වගේනේ කෙනෙකුට විනාඩි 10න් 15න් වාහනේ ඩ්‍රයිව් කරන්න පුරුදු කරන්න පුළුවන් නේ ඉතින් කම්පියුටර් පැකින් විතර පුරුදු කරන්න පුළුවන් නෑ ඒකේ ප්‍රශ්නේ ඒක නම් තේරෙන්නේ භාෂාව තමයි ඔක අවුල් ඉතින් මට දැන් ඇත්තටම මම දන්නේ එයා කියන අනේමන්ද මට හිතෙනකො වෙලාවට ජොබ් එක දාලා එන්න අන්න තේරෙනවද ඒකේ එයා කතා කරන විදියෙන් සහ ඒ අවසානට කිව්වේ මට වෙලාවකට හිතෙනවා ජොබ් එකට දාලා එන්න මොකද්ද මානසික ආතතිය සේවකගේ ආතතිය නමුත් මෙයා කෙලින්ම දැන් ඒ ජොබ් එක දීපු නිසානේ ඊට පස්සේ එයා කියනවා දැන් එතන ඉන්නවලු මට වඩා සීනියර් අක්ක කෙනෙක් එයාගෙන් තොල් මම ගොඩක් උපදෙස් ගන්නවා එයා කියලා දෙන්නවලු එයා බලන්නේ මට යමක් වැඩ කියලා දෙනවට වඩා එයාගේ ඇසිස්ටන්ට් කරගෙන මගෙන් වැඩ ගන්නලු බලන්න ඒ මල්ලි කියන කතාව තේරුණාද ඉතින් ඒකත් ආතතියනේ ඒකත් ස්ට්‍රෙස් එක ඒක ස්ට්‍රෙස් එකෙන් වැඩ කරද්දි මොකද වෙන්නේ ඵලදායිතා වෙන්නෙත් නෑනේ තේරුණාද නමුත් මෙයාට රැකියාස්ත පුහුණුව නැතුව රැකියාවෙන් බාහිර පුහුණුවක් දුන්න නම් මෙයා භාෂාවත් හදා ගන්නවා කම්පියුටර් යූස් කරලා එහෙනම් කම්පියුටර් ඔපරේටින් එකත් හරියට හදා ගන්නවා තේරෙනවද එහෙනම් මානසික ආතතිය දැන් මෙයා වැඩ දැනගෙන ඉන්නේ දැන් වැඩ දැනගෙන ඉන්නේ වැඩ කරන්න ගියාම හිර වෙනවා ඒතර ජේෂ්ඨයාගේ හෝ මෙයා මග හරිනවා එයා නිකන් ඕනෝට පාඩ කියලා දෙන්නේ අන්න ස්ට්‍රෙස් එක ඊළඟට නිෂ්පාදනයත් අඩු වෙන නිසා ඒ නිසාම නිෂ්පාදනයත් අඩු වෙනවා මොකද පැහැදිලිවම මානසික ආතතියෙන් වැඩ කරන්නේ වැඩ අනික වරදිනවා තේරුණාද ඒ වගේම සෙමින් වැඩ කරන්නේ අනිවාර්යයෙන්ම නිෂ්පාදනය අඩු වෙනවා ඊළඟට විවිධ හැකියා සහිත සේවකයන් අඩු වීම විවිධ හැකියා සහිත සේවකින් අඩු වෙනවා ඇයි විවිධ හැකියා තියෙන අය වෙනුවට මොකද වෙන්නේ ආයතනයේ තියෙන හැකියා ටික විතරයි මෙයාට ලැබෙන්නේ වෙන බාහිර හැකියාව ලැබෙන්නේ නැහැ නේ බාහිර පුහුණු ආයතනයකින් නම් විද්‍යාත්මක ලෙස හැකියාවන් වර්ධනය කරගන්න තිබුණා. ඔය වගේ අවාසි තියෙනවා. එක් අවාසියකට ලකුණු එක බැගින් අවාසි දෙකකට ලකුණු දෙකයි. ඊළඟට මේ ප්‍රශ්නේ මෙහෙමත් අහන්න පුළුවන්. රැකියාස්ත පුහුණුව මගින් ව්‍යාපාරික ලැබිය හැකි වාසි. එකම ප්‍රශ්නේ දෙකම අහනවා. ඒතර වාසි දෙකයි අවාසි දෙකයි ලියන්න ඕන. දැන් මේකේ තහල් තියෙන දෙකක් පැහැදිලි කරනකොට මේ කරුණු මේවට විස්තර කරන්නේ නැහැ. කරුණු ලියුවම ඇති. වාසි හවුවනම් මොනවද වාසි? වාසි තමයි පුහුණු කිරීමේ පිරිවැය අඩු. දැන් වෙනම පුහුණු අංශයක් ඇති කරලා ඒකට පුහුණු උපදේශකයන්ට ගෙවලා නැත්නම් බාහිර පුහුණු කිරීමේ පාසලකට යවන්න ඒත් ගෙවන්න එපා. ඒ විදිහම මේකේ නෑනේ. වෙනම් පුහුණු කිරීම පිරිවැය අඩු වෙනවා. අනික ප්‍රායෝගිකයි. තමන් වැඩ කරන වැඩ පරිසරයේම තමයි පුහුණුව දෙන්නේ. ඒ නිසා හරි ප්‍රායෝගිකයි. ඒ පුහුණුව තමන්ට දැනෙනවා. තේරුණාද? අනිත් එක තමයි මේ පුහුණුවේදී තමන්ට පුහුණු කාලය කියලා දීමනාවක් කතාවක් නැහැ නියම වැටුපම ලැබෙනවා. පුහුණු කාලය කියලා වෙන් කිරිල්ලක් නැහැ නියමිත වැටුපම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? අන්න ඒ වගේ වාසිත් ලියන්න පුළුවන්. ඊළඟට මේ රැකියාස්ත පුහුණු තව බරපතල අවාසියක් තියෙන එක කන්ට්‍රෝලින් චීෆ් අමතක කරලා මේකට දාන්න. ඒක අපිට ලියන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මතකනේ මේ පිළිතුරු පත්‍රයේ තියෙනවනේ. මේ සර්ව සම්පූර්ණ පිළිතුරු පත්‍රයක් නොවේය. පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝජනය සහ පහසුටයි මේක හැදුවේ. ශිෂ්‍යයා සපයා ඇති පිළිතුරු වල සාර්ථකත්වය මත ඔබගේ දැනුම සහ පළපුරුද්ද භාවිතා කර ලකුණු ලබා දීම ඔබගේ යුතුකමක් වේ කියලා දාලා තියෙනවා. ඒ නිසා මේක නැතුණාට මෙන්න මේ පිළිතුරු මේකට දාගන්න. මේක ප්‍රධානම පිළිතුරක්.
අමතර එකක් අමතර මොකක්ද දැන් රැකියාස්ත පුරුදු වෙන්නේ කෙලින්ම රැකියාවේ කටයුතු බාර දෙනවනේ රැකියාව එයා පිහිටුවනවා ජොබ් එකේ වැඩ බාර දෙනවා දුන්නම එයාට හිතෙන්නේ මම පුහුණුවක් ලබනවා කියලා හිතෙන්නේ නැහැ මම ජොබ් එක කරනවා කියලා හිතෙන්නේ ඒ නිසා එයා උනන්දු වෙන්නේ නැහැ පුහුණු කරන්න සමහරට එයා නොදන්න එකත් එයා හිතලා කරනවා දන්න කෙනෙක්ගෙන් තමන්ගේ ජේෂ්ඨ නිලධාරියාගෙන් අහගන්නේ තේරෙනවද අනික ජේෂ්ඨ නිලධාරියා කිව්වොත් එයා ගණන් ගන්නෑ අපි හිතමු ආයතනෙම පුහුණුවන්සේකට හරි බාහිර පුහුණුවන්සේකට යවුව නම් මොකද වෙන්නේ මේ නවක සේවකට දැනෙනවා මම මේ රැකියාව නෙවෙයි කරන්නේ මම ලබන්නේ පුහුණුවක් මේ පුහුණුවෙන් පස්සේ තමයි මට රැකියාව ලැබෙන්නේ පුහුණුව අසාර්ථක වුණොත් සමහර විට මට රැකියාවත් ලැබෙන එකක් නැහැ අනික පුහුණුව හරියට ලබා ගත්තොත් මට රැකියාවේ පළවෙනි දවසේ ඉඳන්ම පහසුවෙන් වැඩ කරන්න පුළුවන් මගේ ස්ට්‍රෙස් එකට මට ස්ට්‍රෙස් එක ඇති වෙන එකක් නැහැ එහෙම හිතනවනේ හිතලා එයා මහන්සිලා වැඩ කරනවා මෙතන එහෙම නැහැ ඇයි දැන් රැකියාව දීලානේ පුහුණුව ඕනෝට එපාට තමයි ලබන්නේ එහෙනම් පුහුණුව හරියට නිසියාකාරව ලබා ගන්නේ නැහැ තේරෙනවද එහෙනම් සේවකයා පුහුණුවක් නිසි පරිදි ලබා ගැනීමට උනන්දුවක් නොදක්වයි ඒක ප්‍රධානම උත්තරයක් මතක තියාගන්න බය නැතුව ලියන්න විභාගෙට බාහිර පුරුදයක් උනන්දු ලබා ගන්න මේක උනන්දුවක් නෑ එයාගේ හිතන්නේ ජොබ් එක මම මේ ජොබ් එක කරන්නේ අනික එයා තමන්ගේ සීනියර් නිලධාරියෙන් හිතන්නේ ටිකක් පඬිත පාට මම මොකටද ඒගොල්ලන් අහන්නේ මම දන්නවා වැඩ කරන්න මම අසවල් විභාග සමත් කරලා තියෙන එහෙම හිතන්නේ අන්නේ අර අපි කියන උද්දච්ච බවකුත් මේකේ ඉස්මතු වෙනවා බාහිර පුහුණු ආයතනයට යවුවා නම් ඒ උද්දච්ච කන්නේ නැහැ හැමෝම එකයි පුහුණු ලබා ගන්න ඔය වගේ අවාසි තියෙනවා අපි බලමු ඊළඟ ප්‍රශ්නය රෝම ඉලක්කම් 2 යන්න කාර්ය සාධන ඇගීම සංවිධානයකට කෙසේ වැදගත් වන්නේදයි ආකාර දෙකක් මගින් විස්තර කරන්න කාර්ය සාධන ඇගීම තේරෙනවද ඒ කියන්නේ කාර්යඵල මැනීම performance evaluation නැත්නම් කාර්යඵල ඇගීම කියන එකමයි කාර්ය සාධන ඇගීම කියන එක නුහුරු නම් මේකේ තේරුම කාර්යඵල ඇගීම කියන එකමයි කාර්යඵල ඇගීම performance evaluation කියන එක කාර්ය සාධන ඇගීම සංවිධානයකට කෙසේ වැදගත් වන්නේද ආකාර දෙකක් මගින් විස්තර කරන්න දැන් මේ මොකද්ද මේ කාර්යඵල ඇගීම කියන්නේ performance appraisal කියලාත් කියනකොට නැත්නම් evaluation කියලාත් කියනවා මේ කියන්නේ යම් තනතුරු වල නියුතු සේවකයින් ඒ තනතුරට දාල රාජකාරීන් කෙතරම් දුරට නිවැරදිව හා සාර්ථකව ඉටු කර තිබේදැයි විධිමත්ව කරනු ලබන ඇගීම විවිධ පරීක්ෂණ ක්‍රම ඔස්සේ. එතකොට ඒ කාර්ය සාධනයේ කොහොමද වැදගත් වෙන්නේ? ප්‍රයෝජනවත් වෙන්නේ නැත්නම් මේ කාර්ය සාධනයෙන් ව්‍යාපාරයක් ලබන වාසිය මෙහාන්නේ. සේවකයාගේ පැත්ත නෙවෙයි. සේවක පැත්තට තහනවා. කාර්ය සාධනයේ ව්‍යාපාරයක් ලැබෙන වාසිය. පළවෙනි එක තමයි පුහුණු කිරීමේ අවශ්‍යතාව හඳුනා ගන්න පුළුවන්. පුහුණු කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීමට. මොකද කාර්ය සාධනය ඇගීමට ලක් කරාම පේනවා සමහර සේවකයන්ගෙන් අවශ්‍ය ශ්‍රමදායකත්වය ලැබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට කාර්ය පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. නව තාක්ෂණේ භාවිතා කරන්න දැනුම නැහැ. තේරුණාද? අන්න පුහුණුවක් අවශ්‍ය කියලා අපිට තේරෙනවා. එහෙනම් ඒ පුහුණුවකට යොමු කිරීමෙන් ඒ සේවකයා වඩා සඵලදායී හා කාර්යක්ෂම සේවකයෙක් බවට පත් කරගන්න පුළුවන්. එයාට ගෙවන වැටුපට සාධාරණ ශ්‍රමදායකත්වයක් අපට ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ පුහුණු අවශ්‍යතා හඳුනා ගන්න නම් කාර්යඵල ඇගීමක් කරන්නම ඕනේ. පළවෙනි වාසිය. දෙවෙනි එක උසස් කිරීම මහා මාරු කිරීම පිළිබඳ තීරණ ගැනීමට. කාර්යඵල ඇගීමෙන් පස්සේ තේරෙනවා කවුද සුදුසුකම් ඇති අය. කාටද උසස් වීම දෙන්න පුළුවන්. සාධාරණ වෙන්න එපා උසස් වීම තේරෙනවද? දැන් යම් කාර්යඵල ඇගීමක් කරනකොට පේනවා සමහර සේවකයින් මේ තමන් වැඩ කරන අංශේ තමන්ගේ දැනුම පළපුරුද්දෙන් ප්‍රතිඵල පෙන්වන්න බෑ. තමන් ඉගෙන ගත්ත දේ පළපුරුද්ද අනුව
බියන්සේ රැකියාවක් ලැබුණොත් එතනට වැඩිපුර දායකත්වයක් දෙන්න පුළුවන් තමන්ගේ දැනුමෙන්. අන්න ඒක තේරුම් අරගෙන මාරු කරනවා. හරිද? ස්ථාන මාරුවක් දෙනවා. එහෙම නැත්නම් සේවකයා වැඩ කරලා නැහැ, දන්න ටිකත් කරලා නැහැ, වැඩ ඉගෙනගෙන නැහැ. එහෙනම් දඩුවමක් වශයෙන් මාරු කරන්නත් පුළුවන්. ඒ වගේ උසස් වීම සහ මාරු කිරීම සාධාරණව කිරීමට අවශ්‍ය පසුබිම හදාගන්න තමයි කාර්ය සාධනය මනින්නේ. තුන්වෙනි එක සංවේතන පිළිබඳ තීරණ කිරීමට. සංවේතන කිව්වම රිමියුනරේෂන්ස් කියන්නේ මොකද්ද? සංවේතන කියන්නේ වැටුප්, ඒ වගේම දිරිදීමනා සහ අනිකුත් ප්‍රතිලාභ. මතකනේ තුනක් අයි තියෙන සංවේතනකම වැටුප් නැත්තම් වේතන. අනික දිරිදීමනා. දිරිදීමනා කියන්නේ කෙලින්ම දිරි ගැනීම සඳහා දෙන ඒවා. අනිකුත් ප්‍රතිලාභ කියන්නේ වැටුප් වලටයි දිරිදීම වලට අමතරව කෑම සැපීම, සෞඛ්‍ය පාසුකම් ලබා දීම මේ වගේ ඒවා. මෙන්න මේ සංවේතන පිළිබඳ තීරණ. ඒ කියන්නේ සංවේතන එක්ක වැඩි කරන්න, එක්ක අඩු කරන්න තීරණය කරන්න පුළුවන් කාර්ය සාධනය ගැනීමට ලක් කරාම. දැන් කාර්ය සාධනය ගැනීමේදී නැත්තම් පර්ෆෝමන්ස් අප්‍රේසල් එක තේරෙනවා සමහර සේවකයෝ උගත් අය වැඩ කළ හැකි අය පව වැඩ කළා නැහැ. මේගොල්ලෝ කියන්නේ හිතාමතාම වැඩ මග ඇරලා තියෙනවා. අලසකමින් වැඩ කරලා තියෙනවා. එහෙනම් ඒගොල්ලන්ගේ මොකද කරන්නේ? වැටුප් වර්ධකේ නවත්තනවා. මේ අවුරුද්දේ ඒගොල්ලන්ට වැටුප් වර්ධකයක් ඉන්ක්‍රිමන්ට් එකක් තියෙන රුපියල් 4000කින් 5000කින් පඩියට එකතු වෙන ඒක නවත්තනවා. අන්න සංවේදන තීරණයක් ගත්තා. එහෙම නැත්නම් අපි හිතමු කඩේම් සීමාවක් තිබුණා මේ අවුරුද්දේ. කඩේම් සීමාව කියන්නේ විශාල ප්‍රමාණයකින් වැටුප වැඩි වෙනවා. ඒකත් හිටුවනවා. තේරුණාද? අන්න ඒ වගේ සංවේතන පිළිබඳ තීරණය කරන්න පුළුවන් වෙනවා කාර්ය සාධනය ගැනීම කරාම. සමහර සේවකෝ ඉතාම ඉහළින් කාර්ය සාධනය පෙන්නලා තියෙනවා. ආයතන අපේක්ෂා කළ මට්ටමෙන් 100% වැඩිපුර හොඳ කාර්යක්ෂමතාවක් පෙන්වුම් කරලා තියෙනවා. හොඳින් කාර්යය ඉදිලා තියෙනවා. ඉහළම ප්‍රතිලාභ අත්කර දීලා තියෙනවා. නම් මේ සේවකයන්ට ගෙවන්නේ බොහොම අඩු වැටුප් පරිමාණයක්. අන්න තීරණය කරනවා මේගොල්ලෝ ඉහළ වැටුප් පරිමාණයකට පත් කරන්න. තේරෙනවද? අන්න ඒ තීරණය ගන්නත් මේ කාර්ය සාධනය ගැනීම තමයි හේතු වෙන්නේ. මඟ පෙන්වන්නේ සේවා යෝජකයන්ට. ඊළඟට හැකියා සහිත සේවකයන් හඳුනා ගැනීම. දැන් කාර්ය සාධනය ගැනීමට ලක් කරාම අපි සමහරට මෙතෙක් නොගත්ත සේවක අපි හඳුනා ගන්නවා. මෙතෙක් හඳුන නොගත්ත සේවකයෝ. දැන් අපි මෙතෙක් කීප දෙනෙක් හඳුනගෙන හිටියා. තව ඉන්නවා කීප දෙනෙක් ඒගොල්ලෝ දක්ෂයි. ඒගොල්ලන්ට විවිධ කුසලතා තියෙනවා. තේරෙනවද? අපි ඒගොල්ලන්ගේ ඒ හැකියාවන් දකින්නේ ඒගොල්ලන්ගේ ප්‍රතිඵල කාර්ය සාධනයෙන් පෙන්වනවා. ඒ නිසා හැකියා සහිත සේවකයන් සේවකයන් අලුතෙන් අපට හඳුනා ගන්න පුළුවන්. හඳුනගෙන අලුත් රාජකාරීන් බාර දෙන්න. නැත්නම් ආයතනයේ මෙහෙයුම් ක්‍රියාවලියට වැඩි දායකත්වයක් සඳහා ඒගොල්ලෝ පත් කරගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට ඇගේම් දත්ත මත අනාගත බඳවා ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කළ හැකි වේ. දැන් සේවක කාර්ය සාධනය ඇගීමෙන් දත්ත දෙනවනේ, ඇගීම් වාර්තාවක් හදනවනේ. ඒ දත්ත මත අනාගත බඳවා ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙතෙක් අපි අභ්‍යන්තරින් නම් බඳව ගත්තේ. අභ්‍යන්තරින් බඳව ගත්ත නිසා තමයි මේ සේවකෝ හොරට වැඩ කරලා තියෙන්නේ. තේරෙනවද? අයිස් ගහලා තියෙන්නේ. දන්න ටිකත් සමහර කරන්නේ නැහැ. දන්නේ නැහැ වගේ ඉන්න. එහෙමනේ. අන්න එහෙමනම් මේ ඇගීම් දත්ත වාර්තාව අනුව තීරණය කරනවා අලුතෙන් බඳව ගන්නකොට කෙලින්ම බඳවගන්නේ බාහිරින්. එතකොට හොඳට පුහුණු අය, වැඩ දන්න අය, අපක්ෂපාතීව අපිට හොඳ තේරීමක් කරලා බඳව ගන්න පුළුවන්. තේරුණාද? රයිට්. ඔන්න වගේ වාසි තිනෝ කාර්යඵල ඇගීමෙන්. ওই වගේම තමයි සේවක පක්ෂයටත් කාර්යඵල ඇගීමෙන් වාසි තියෙනවා. Tamanට උසස් වීම අවස්ථා වලට ලං වෙන්න පුළුවන් ඉක්මනින්. Taman දක්ෂතා පෙන්වනවා. තේරුණාද? තමන්ගේ දුර්වලතා තමන්ට හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ දුර්වලතා තමන්ට බැහැර කරගන්න පුළුවන්. දැන් මට දුර්වලතා පේන්නේ නැහැනේ. මගේ අඩුපාඩු මට පේන්නේ නැහැ. ඇත්ත කතාව ඕකනේ. ඔබේ අඩුපාඩු ඔබට පේන්නේ නැහැ. මම පෙන්ලා දෙන්න එපා. එහෙනම් කාර්ය සාධනයේදී මගේ අඩුපාඩු ඉස්මතු වෙනවා. මම ඒව හදාගන්න අවස්ථාව මට ලැබෙනවා. තේරුණාද? ඒත් එකම කාර්ය සාධනයේදී දැනෙනවා මම අවංකව වැඩ කරනවා. නමුත් මට වැඩ පිළිබඳ කාර්ය දැනීම අඩුයි. අඩු නිසායි මගේ කාර්ය සාධනය පහත බැස්සේ. එහෙනම් මට අනිවාර්යෙන් පුහුණු අවස්ථාවක් ලැබෙනවා. සමහරට විදේශගත පුහුණුවක්. මට ඒකිනුත් chance එකක් වෙනවා. ඒ වගේ දෙපැත්තටම මේක වාසි තියෙනවා. right. ඒතර විස්තරාත්මක කරුණු දෙකකට තමයි ලකුණු දෙකක් දෙන්න කියලා තියෙන්නේ. විස්තර මොකද දෙකක් මගින් විස්තර කරන්න කියලා තියෙනවා. මේක විස්තර කරන්න කියන නිසා විස්තර කරන්න ඕනේ. දැන් මම විස්තර කළානේ. ඒ මම කරන විස්තරේ ඒ විදිහටම ලියුවොත් වචන මම හිතන්නේ ඒක පේලි වලින් ගත්තොත් පේලි 10ක් විතර වෙච්චර ඕනේ නැහැ. තාම කෙටි. අපි උඩන් කියමුකෝ
පුහුණු කිරීමේ අවශ්‍යතා හඳුනා ගැනීමට. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සේවකයින්ගේ රැකියා දැනීම පිළිබඳ දුර්වලතා ඉවත් කිරීමට පුහුණු කිරීමේ අවශ්‍යතා තීරණය කළ හැක. ඒ වගේ කෙටියෙන් අදහස ලිව්වම ඇති. විස්තර කරන්න ටිකක් තේරෙනවද? මොකද පැහැදිලිවම කියනවනේ දෙකක් මගින් විස්තර කරන්න ඕනේ. විස්තරාත්මක කරුණු දෙක ලකුණු දෙක කියන්නේ ඒකයි. ඊළඟට ආයන්න. වඩාත්ම සුදුසු රැකියා අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා සංවිධානයකට යොදාගත හැකි ක්‍රමවේද දෙකක් උදාහරණ සහිතව පැහැදිලි කරන්න. වඩාත්ම සුදුසු රැකියා අපේක්ෂකයා තෝරගන්න එක තනතුරු වලට සංවිධානයකට යොදාගත හැකි ක්‍රමවේද දෙකක් විතරක් ලියුම දෙකයි මේ වගේ නම් කරාම ඇති. හැබැයි උදාහරණ සහිතව පැහැදිලි කරන්න ඕනේ. ක්‍රමවේද දෙකක් උදාහරණ සහිතව පැහැදිලි කරන්න. උදාහරණ සහිත ක්‍රමවේද එකකට ලකුණු එක බැගින් ක්‍රමවේද දෙකකට ලකුණු දෙකයි. මෙතන මේ පැහැදිලි කරනවා කියන උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියන්නේ මේ වාක්‍යයක් දෙකක් ලියන්න කියන එක නෙවෙයි. තේරෙනවද? දැන් මේ තියෙන්නේ වඩාත්ම සුදුසු රැකියා අපේක්ෂකයා තෝරගන්න සංවිධානයකට භාවිතා කරන්න පුළුවන් තෝරා ගැනීමේ ක්‍රමනේ. තෝරා ගැනීමේ ක්‍රම දෙකක් අහනවා. ඒ තෝරා ගැනීමේ ක්‍රම දෙක ගැලපෙන රැකියා වර්ගයේ තනතුරු වර්ගයත් එක්ක එච්චරයි. තේරෙනව නේද? විස්තර ලියන්නේ නැහැ. දැන් මේකෙත් ඒ උදාහරණ ලියලා නැහැ. මේකෙදි ඕගොල්ලන් නෙවෙයි අපට දෙන එකනේ. අපි දැනගන්න උදාහරණ දෙක ලකුණු දෙන්නේ. මේ තියෙනවනේ. උදාහරණ සහිත ක්‍රමවේද එකකට ලකුණු එක බැගින් ක්‍රමවේද දෙකට ලකුණු දෙකයි. එකක් තමයි සම්මුඛ පරීක්ෂණ. ලංකාවෙත් ලෝකෙත් ජනප්‍රියතම තෝරා ගැනීම ක්‍රමය කියලා අපි තීරි පාඨයේදී මේක මම මතක් කරා. දැනුත් මතක් කරනවා. සම්මුඛ පරීක්ෂණයට ඕනෑම උදාහරණයක් හරි. දැන් අපි ඔබ ළමයි 20 දෙනෙක් මේකට උදාහරණ ලියනවා රැකියා 20ක්. 20 දෙනාටම ලකුණු ලැබෙනවා. ඇයි? සම්මුඛ පරීක්ෂණයේ කෝකටත් අයිල කියලානේ කියන්නේ. තේරෙනවද? ඕනම එකට හරි. කළමනාකරන තනතුරකට, නොවන තනතුරකට, කාර්මික අංශයේ තනතුරකට, සේවා අංශයේ තනතුරකට ඕනම එකට හරියනවා ඒක. තේරෙනවද? ඒ ඕනම තනතුරක් ලියන්න ප්‍රශ්නයක් නෑ. අපි විශේෂයෙන්ම පිළිගැනීමේ නිලධාරීන්, රිසෙප්ෂනිස්ට්ලා අන්න ඒ වගේ පිළිගැනීමේ නිලධාරීන් වගේ එකට මේක හොඳයි. පිළිගැනීමේ නිලධාරීන්. නිලධාරීන් නැත්නම් නිලධාරිනියන් රිසෙප්ෂනිස්ට්. මොකද හේතුව රිසෙප්ෂනිස්ට් කියන්නේ එයා ප්‍රසන්න කෙනෙක් වෙන්න ඕනේ. එයා හෝ ඇය ප්‍රසන්න කෙනෙක් වෙන්න ඕනේ. මනා පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රියජනක වෙන්න ඕනේ. හරි ප්‍රසන්ට් කෙනෙක් වෙන්න ඕනේ. බොහොම දඩබ්බර බවක් තිබුණොත් මොකද වෙන්නේ? අමුත්තන් ආකර්ෂණය කරගන්න බෑ. ප්‍රියජනක කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒ බව බලන්න. එයාට භාෂාව හොඳින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. සිංහල ඉංග්‍රීසි සමහරට වෙනත් භාෂා. සිංහල ඉංග්‍රීසි අනිවාර්යයි. තේරුණාද? ඉතින් ඒක පරීක්ෂා කරන්න අනිවාර්යයෙන්ම සම්මුඛ පරීක්ෂණයේදී සාකච්ඡාවක් මුල්ලා කරන්න ඕනේ. මේ වගේ ලියුණන් ඇති. බුද්ධි පරීක්ෂණ මොනවාද? බුද්ධි පරීක්ෂණ IQ ටෙස්ට් කියලා කියන්නේ. IQ ඉන්ටෙලිජන්ට් මොකද්ද? සමහර IQ කියලා කියනවා. බුද්ධි පරීක්ෂණත් කියලා දන්නවා. ඒකට වර්ඩ් එක හොත් දන්නේ නැහැ. IQ කියන්නේ මොකද්ද? ඉන්ටෙලිජන්ස් කෝටියන්ට් ටෙස්ට්. ඉන්ටෙලිජන්ස් කෝටියන්ට් ටෙස්ට්. ඒ කියන්නේ විශේෂම ඉහළ තනතුරු අග්‍ර කළමනාකරුවන්ට අනාගතය ගැන ඒ වගේම ව්‍යාපාරයේ බරපතල ගැටලු සම්බන්ධයෙන් නිවැරදි දැක්මක් සහිතව ඒ ගැටලුව දකින්න අනාගත පාරිසරික විචලනයන් කල්ැතුව දකින්න අවශ්‍ය බුද්ධිමය හැකියාව තමයි බුද්ධි පරීක්ෂණයෙන් බලන්නේ. ගොඩක් වෙලාවට බුද්ධි පරීක්ෂණයකදී අයදුම්කරුවන්ට බරපතල සංකීර්ණ ගැටලුවක් දෙනවා. දීලා කියන ඔබ කොහොමද මේ ගැටලුව ගැන දකින්නේ? මේ ගැටලුව ඔබ කොහොමද විසඳුම් යෝජනා කරන්නේ? ඒකට දෙන බුද්ධිමත් හා සාර්ථක විසඳුම අනුව තීරණය කරනවා මෙයා තමයි ගැලපෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මේක හරියන්නේ කළමනාකරන තනතුරු වලට. කළමනාකරන තනතුරු. පෞරුෂත්ව පරීක්ෂණ. මොකද දරන්නේ? ඒත් පිළිගැන්වීම් නිලධාරීන් වගේ එකට පෞරුෂත්ව පරීක්ෂණය හොඳයි. මොකද රිසෙප්ෂන් කොම් බියජනක කෙනෙක් නෙවෙයි, බොහොම ගරු ගහම්බීර කෙනෙක්, ප්‍රසන්න කෙනෙක්, දැක්කම ආකර්ෂණය වෙන කෙනෙක්. ඒ වගේ කෙනෙක්නේ. ඒ නිසා ගොඩක් කරලා ඒකට ඒ රිසෙප්ෂනිස්ට් කියන එක වඩා ගැලපෙනවා.
පෞරුෂත්ව පරීක්ෂණවලට. එහෙම නැත්නම් අපි හිතමු කතිකාචාර්ය, දේශකවරයෙක්, ගුරුවරයෙක් ගත්තොත් ඒත් එහෙමනේ. ගුරුවරයෙක්, කතිකාචාර්යවරයෙක් කොහොම යාට මනා පෞරුෂත්වයක් තියෙනවා. ඒ පෞරුෂත්වය ශරීර කූඩුවෙන් නෙවෙයි. ශරීර කූඩුවෙන් නෙවෙයි. තේරුණාද? අපි ඉන්න කාලේ අපිට විශ්වවිද්‍යාලේ හිටියා ආර්ථික ඉතිහාසය කියලා කොටසක් පොඩි කොටසක් අපිට කරානේ ෆස්ට් ඉයර් වලදී. ඒක උගන්වපු ඩොක්ටරේට් තියෙන ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්. ඒ ඩොක්ටර් මම දන්නේ එයාගේ ඉතිහාසය කියන්නේ සාමාන්‍යයෙන් බොහොම හෙඩේ මානසික ආතතියටපත් වෙන ඒකාකාරී අපිට එපා වෙච්ච විෂයක් විලනේ හැමෝම කතා කරන්නේ. මම මේ ළඟදී ගියාර කලේලි මංගල්‍ය උත්සවයකට ගියාම ඒ ටීචර් කෙනෙකුත් කියනවා අන්ද මණේ මන්ද මට දැන් මේ ගුරු වෘත්තිය එපාලා තියෙන්නේ මම කරන්නේ මේක. ඇයි හැමදාම එකම දේ උගන්වන්නේ? එහෙම කිව්වට ඒ අර මම කියන ඩොක්ටර් ආර්ථික ඉතිහාසය පොඩ උගන්වපුවා මට තාම මතකයි. එයාගේ ආර්ථික ඉතිහාසය හරිම කලාත්මකයි, සෞන්දර්යාත්මකයි. ඒ ඉතිහාසය අපට පැය ගාණක් දේශනමගින් ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඒ යාගේ දක්ෂතාවය. තේරුණාද? අන්න එතන එයාට මනා පෞරුෂත්වයක් තියෙනවා. එයා ඒ සමහරට අපි ඔය නටබුන් වගේ දේවල් එයා පෞද්ගලිකව නරඹන්න ගිහිල්ලා තියෙනවා. තේරුණාද? අනිවාර්යයෙන්ම අපේ ඉතිහාසයේ රජවරුන්ගේ රජ මාලිගාවන් තිබුණු තැන්, ඒගොල්ලන්ගේ පෙළපත්, ඒගොල්ලන්ගේ ගමන් බිමන්, ඒගොල්ලෝ වාසය කරපු තැන්, විනෝද වෙච්ච තැන් සියල්ල මෙයා නරඹලා තියෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? එයා නිකන් රජවරුත් එක්ක ඉන්න කාලේ ජීවත් වෙච්ච කෙනෙක් වශයෙන් වගේ අපිට දැනෙන්නේ. මං කියන එක තේරෙනවද? රජවරු ඉන්න කාලේ රජවාසලේ රජු ළඟින්ම සමීපව හිටපු කෙනෙක්. මෙයා රජවාසලේ සීලුතේ දැක්ක කෙනෙක් වශයෙන් තමයි මෙයාගේ කතා විලාසයෙන් අපිට දැනෙන්නේ. ඒ නිසාම ඉතිහාසෙ මොකද වෙන්නේ? තොග වශයෙන් අපිට මතක තියෙනවා. තොග වශයෙන් අපිට මතක තියෙනවා. තේරෙනවද? ඒ දක්ෂතාවය. පෞරුෂත්ව පරීක්ෂණ. එයාට හොඳ පෞරුෂත්වයක් තියෙනවා. එයාගේ විශේෂ ගැඹීරත්වය මොකද වෙන්නේ? එයාගේ දේශන වලින් මොකද වෙන්නේ? මුළු ඇඟෙන්ම පිට වෙනවා අපිට දැනෙන්නේ. තේරෙනවද? ඊළඟට ගුරු වෘත්තිය නැත්නම් දේශක කතිකාචාර්ය වගේනේ. ගුරු ප්‍රායෝගික පරීක්ෂණ, ප්‍රැක්ටිකල් ටෙස්ට්. ඒ කියන්නේ තනතුරේ රාජකාරීන් නිසියාකාරව කරන්න දැනුම ප්‍රමාණවත් ලෙස තියනවද කියලා බලන්න තමයි ප්‍රායෝගික පරීක්ෂණ තියෙන්නේ. විශේෂයෙන්ම කාර්මික හා ශිල්පීය තනතුරු සඳහා. දැන් මෝටර් මෙකැනික් කෙනෙක් වශයෙන් බඳව ගන්න කෙනෙක් ආවම අපි බලන්න ඕනේ යාට ඉංග්‍රීසි දැනුම නෙවෙයිනේ. ලියන්න කියන්න පුළුවන්ද කියන එක නෙවෙයිනේ. කතා කරන්න පුළුවන්ද කියන එක නෙවෙයිනේ. එයාට මෝටර් වාහනයක ඕනෑම අලුත් වැඩිය කටයුත්තක් සාර්ථක වුණිම කරන්න දක්ෂතාවයක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ සඳහා මෝටර් රථයේ එන්ජින් එකක අක්‍රිය වූ එන්ජින් එකක් නැවත පණ ගන්නවන දෙන්න. නැත්නම් ඒ එන්ජින් එකේ කොටසක් රිපෙයාර් කරන්න වගේ දෙයක් දීලා බලනවා. එයා හරියට කරනවද? බලලා තමයි ගන්න. තේරෙනවද? මැෂින් ඔපරේටර් කෙනෙක් කියන්නකෝ. එයාට අපි මැෂින් එක ඔපරේට් කරන්න දෙනවා. ෆෝක් ලිෆ්ට් ඔපරේටර් කෙනෙක් කියන අර භාණ්ඩ උසුලන යන්ත්‍රේ ඒ ඉසුලුම් යන්ත්‍රේ ඔපරේට් කරන්න දෙනවා. දුන්නම තේරෙනවා එයාට කරන්න පුළුවන් බැරිද කියන එක. තේරෙනවද? එහෙනම් එතන ප්‍රායෝගික පරීක්ෂණ කාර්මික නැත්නම් යන්ත්‍ර ක්‍රියාකරු වගේ තනතුරු වලට මේ ස්කීම් එක තිබුණේ නැහැ. මේ හොඳයි මම දැන් ලිව්වේ ඒක ඔයගොල්ලන්ට. වෛද්‍ය පරීක්ෂණ ගොඩක් වෙලාවට මෙඩිකල් ටෙස්ට් එකක්. ඒ කියන්නේ ශාරීරික හා මානසික සෞඛ්‍යමය යෝග්‍යතාවය තහවුරු කරගෙන තමයි ඇතැම් තනතුරු වලට බඳව ගන්න. ඒක තමයි වෛද්‍ය පරීක්ෂණේ පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම කොහටද? ආරක්ෂක අංශයට. ආරක්ෂක අංශයේ තනතුරු වලට ඇස්පෙනීම හොඳ වෙන්න ඕනේ. ස්නායු දුර්වලතා තියෙන්න බෑ. තේරෙනවද? පැය ගාණක් වුණත් හිටගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. පැය ගාණක් වුණත් කය වේසා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එන ස්නායු රෝග, හෘද රෝග, පෙනහළු රෝග තියෙන්න බෑ. එහෙනම් ඒව බලලා තමයි ගන්න. එහෙනම් ආරක්ෂක තනතුරු. පසුබිම් පරීක්ෂණ, බෑග්ග්‍රවුන්ඩ් ටෙස්ට් කියන්නේ පසුබිම් පරීක්ෂණ ගන්න ගොඩක් කරලා ඒකත් ගොඩක් කරලා ආරක්ෂක තනතුරු වලට. මොකද ආරක්ෂක තනතුරට ගන්නකොට බලනවා තමන්ගේ පවුල් සමාජයේ ඉතිහාසය. තාත්තලා සීයලා ඒ කියන්නේ නරක වැඩ කරන අයද තේරෙනවද? එහෙමනම් දරුවන්ටත් ඒ ආభాෂයෙන්මනේ. ඒ නිසා තමයි පොලිස් වාර්තා, ග්‍රාමසේවක වාර්තා, ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේගේ චරිත සහතිකයක් වගේ අරන් මොකද කරන්නේ? පසුබිම් පරීක්ෂණ.
ඒකත් ආරක්ෂක තනතුරට හරි. ලිඛිත පරීක්ෂණ. ඒක ගොඩක් වලට හරියන්නේ විශාල පිරිසකගෙන් සුළු පිරිසක් බඳව ගන්න අවශ්‍ය විට ලිඛිත පරීක්ෂණ තමයි හරියන්නේ. දැන් ගුරු වෘත්තියට අපි තුමු රජයේ ගැසට් කරලා ඉල්ලුම් කරන්න කියලා ආයෝජනය කරොත් සමහර ටීචර්ස්ලා ගන්න ලංකාවටම 2000යි. ලක්ෂ 5ක් 6ක් 10ක් ඇප්ලයි කරනවානේ. මොකද ගුරු වෘත්තියට ගොඩක් අය කැමතිනේ. කාන්තා පක්ෂයේ සමහර රැකියා කරන්න අය පවා ඉල්ලනවා මේකට. රැකියාව ඉස්සලා එන්නේ. පිරිමි පක්ෂයත් මෙතනට එන්න කැමතියි. වරුවක් නිවාඩුයි, සෙන්සුරාදා නිවාඩුයි, ටියුෂන් එකක් කරගත්තම අමතර ආදායමක් ගන්න පුළුවන්. පවුලේ වැඩවලට අපිට කාලෙ වෙන් කරගන්න පුළුවන්. පවුල් ජීවිතය සාර්ථකයි නේ. එහෙමනේ. එතකොට අනිවාර්යයෙන්ම ලිඛිත පරීක්ෂණ හරියන්නේ විශාල පිරිසක් අතුරෙන් සුළු පිරිසක් බඳව ගන්නවා වැනි තනතුරු වලට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒක හරියනවා ගුරු වෘත්තියට. ගුරු. එහෙම නැත්නම් බැංකු ලිපිකරු. ඒත් එහෙමනේ විශාල පිරිසක් ඉල්ලනවනේ. බැංකු ලිපිකරු. ඔන්න වගේ අපිට මේ තෝරගන්න පාවිච්චි කරන තෝරා ගැනීමේ ක්‍රම ගැලපෙන මොනවද උදාහරණෙත් ලියන්න. උදාහරණ ලිව්වොත් තමයි ලකුණු දෙකම ලැබෙන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟට ඒකේ රෝමි ලක්කන් 3 අයන්න. රෝමි ලක්කන් 3 අයන්න. ඵලදායි තොරතුරු පද්ධතියක කාර්ය 4ක් දක්වන්න. ඔන්න. බිස්නස් ප්ලෑන් වල මම කියන්නේ අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් අවම වෙනවා කියලා තුනක් වෙන්නත් පුළුවන්. බොහෝ විට මේකේ තුනක්ම ඇති. දෙකක් අනිවාර්යයෙන්ම අහනවා. ඵලදායි තොරතුරු පද්ධතියක කාර්ය 4ක් දක්වන්න. තොරතුරු පද්ධතිය දන්නවනේ. කළමනාකරුවන්ගේ ප්‍රධානම කාර්යය මොකද්ද? තීරණ ගැනීම. තීරණ ගන්න මොනවද අවශ්‍ය වෙන්නේ? තොරතුරු. එහෙනම් කළමනාකරුවන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන ඕනෑම විධිමත් මූලාශ්‍රයක් අපි නම් කරන තොරතුරු පද්ධතියක් කියලා. අහන්නේ තොරතුරු පද්ධතියක කාර්ය 4ක්. එකක් තමයි අදාළ පාර්ශවයන්ට නිවැරදිව තොරතුරු sannivedanaya කිරීම. තොරතුරු පද්ධතියක් කොහොම සමහරට ඩිස්කට් එකක් වෙන්න පුළුවන්. තේරුණාද? නැත්තම් ලිඛිත සාමාන්‍ය පොතක් වෙන්න පුළුවන්. සංගරාවක් වෙන්න පුළුවන්. ආදායම් වාර්තාවක් වෙන්න පුළුවන්. අවසාන ගිණුම් නැත්තම් මූල්‍ය වාර්තා වෙන්න පුළුවන්. නිෂ්පාදන වාර්තා වෙන්න පුළුවන්. තේරුණාද? ප්‍රගති සමාලෝචන වාර්තා වෙන්න පුළුවන්. ඒ වගේ අදාළ පාර්ශවයන්ට නිවැරදිව තොරතුරු sannivedanaya කිරීමක් කරනවා තොරතුරු පද්ධතියක් මගින්. දෙවැනි එක නිෂ්පාදිත ගුණත්වය ඉහළ නංවාලීමට සහාය වීම. තොරතුරු පද්ධතියකින් නිවැරදි තොරතුරු සැපයනකොට නිමෙවුම් වල ගුණත්වය වර්ධනය කරගන්න ඒ කියන්නේ නිවැරදි නිෂ්පාදිත සැලසුම් හදන්න. නිවැරදි නිෂ්පාදන ක්‍රියාවලීන් ස්ථාපිත කරන්න. නිවැරදි කම්මල් පිරියතක් ස්ථාපිත කරන්න. නිවැරදි අමුද්‍රව්‍ය භාවිතා කරන්න. වගේ දේවල් වලට අපට සහාය වීමෙන් මඟ පෙන්වීමෙන් අනිවාර්යයෙන්ම නිමෙවුම් ගුණත්වය වර්ධනය කරන්න පුළුවන්කම ලැබෙනවා. තුන්වෙනි එක තමයි ආයතනයේ පිරිවැයවම කිරීම සඳහා සහාය වීම. තොරතුරු පද්ධතියක් මගින් සපයන තොරතුරු අනුව තොරතුරු අපි උපදේශ වශයෙන් සලකලා ඒ තොරතුරු මගින් දෙන මඟ පෙන්වීම අපි හඳුනගෙන ආදේශ කරගත්තොත් අපට අපේ දුර්වලතා පුළුවන් තරම් බැහැර කරගන්න පුළුවන්. අපි කරන සෑම කාර්යයක්ම නිවැරදිව කරන්න අවස්ථාව ලැබෙනවා. ඒකෙන් මොකද්ද වෙන්නේ? ආයතනයේ පිරිවැය අනිවාර්යයෙන්ම අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තරංගකාරීත්වයට සාර්ථකව මුහුණ දීමේ වාතාවරණයක් සැලසීම. තරංගයට සාර්ථකව මුහුණ දීමේ වාතාවරණය සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ තොරතුරු පද්ධතිය නිවැරදි තොරතුරු දෙනවා. නිවැරදි ආකාරයෙන් ව්‍යාපාරයේ සීලුම කටයුතු සැලසුම් කරලා දියත් කරනවා. ඒකේ ප්‍රතිඵලයේ තරංගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. පස්වෙනි එක කළමනාකරන කාර්යයන්හි සාර්ථක භාවයේ තහවුරු කිරීම. කළමනාකරන කාර්යයන්ගේ සාර්ථක භාවයත් මේකෙන් තහවුරු වෙනයි. කළමනාකරුවෝ නිවැරදි තීරණ නිවැරදි වෙලාවටම ගන්න ඕනේ. නිවැරදි තීරණ ගත්තොත් නිවැරදි ප්‍රතිඵලත් ලැබෙනවා. එහෙනම් නිවැරදි තීරණ ගන්න නිවැරදි ප්‍රතිඵල ලබන්න තොරතුරු අවශ්‍යයි. එහෙනම් තොරතුරු පද්ධතියෙන් ඒ දේ කරනවා. ඒ නිසා කළමනාකරන කාර්යයන්ගේ සාර්ථක භාවයත් තහවුරු වෙනවා. කළමනාකරුවන්ගේ වටිනාකමත් ඉහළ යනවා. ඒ කළමනාකරුවන් අපි කියන්නේ සවුත් වෙන්නේ නැහෙනි. ඒගොල්ලන්ගේ තීරණ 100%ක්ම හරියනවා. ඒගොල්ලන්ගේ වටිනාකම අගේ පව වැඩි වෙන නිසා. ඊළඟට 6 වෙනි එක අවශ්‍ය කවරෝ අවස්ථාවකදී අවශ්‍ය පාර්ශවයන්ට අදාළ තොරතුරු ලබා දීම. නැත්නම් නිවැරදි තීරණ ගැනීමට සහාය වීම. අවශ්‍ය ඕනම වෙලාවක අංශභාර කළමනාකරුවන් වේවා
ප්‍රධාන විධායක නිලධාරියා වේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් වේවා අවශ්‍ය පාර්ශ්වයන්ට ඕනම වෙලාවක අදාළ තොරතුරු ලබා දීමෙන් මොකද තීරණ ගැනීම පහසු වෙනවා. නිවැරදි තීරණ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න වගේ ප්‍රධාන කාර්යයන් 4ක් ලිව්වම එක් කරුණකට භාගය වෙකින් කරුණු 4ට ලකුණු 2ක් දීලා තියෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයක ආ කොටස අයන්න. අන්තර්ජාලය මගින් තොරතුරු හුවමාරුව සිදු කිරීමේදී ව්‍යාපාරයකට ඇතිවන වාසි දෙකක් සහ අවාසි දෙකක් ලියන්න. ප්‍රශ්නේ වැටුණාද? නැහැ. මම දන්න වැටෙන්නේ නැහැ කියලා. අපි දෙපාරක් බලමු. බැරි නම් තුන්වෙනි සැරේ. තුනෙන් එහාට යන්න ඕන තේරෙනවා. අන්තර්ජාලය මගින් නැත්නම් ඉන්ටර්නෙට් එක මගින් තොරතුරු හුවමාරුව සිදු කිරීමේදී ව්‍යාපාරයකට ඇතිවන වාසි හා අවාසි දෙකක්. එතකොට මෙන්න මුලින් වාසි. පළවෙනි එක තමයි අන්තර්ජාලය මගින් තොරතුරු හුවමාරු කරද්දී මොකද වෙන්නේ? පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඉතාම අඩුයි පිරිවැය. දැන් අපි හිතමු අපි තොරතුරු ලිඛිතව හදලා යවනවා කියලා කුරියර් සර්විස් එක මගින් ලොකු පිරිවැයක් දරන්න ඕනේ. මේක එහෙම නෑ. ඉතාම අඩුයි පිරිවැය. දෙවෙනි එක තමයි නිෂ්පාදිත ගෝලීය ප්‍රවර්ධනයේ පහසු වීම. දැන් ව්‍යාපාරයේ නිෂ්පාදිත ලෝකේ රටවල් වැඩි ප්‍රමාණයක ගෝලීය කියන්නේ විශාල ප්‍රමාණයක ප්‍රවර්ධනයේ පහසුවෙන් කරගන්න පුළුවන්. ඒකත් අඩු පිරිවැයකින් පහසුවෙන් කරගන්න පුළුවන්. අනික වෙළඳ පොළ සොයා ගැනීම පහසු වීම. දැන් අන්තර්ජාලය මගින් තොරතුරු හුවමාරු කරගන්න ප්‍රවණතාවක් අද ව්‍යාපාරය තුළ තියෙන නිසා මොකද වෙන්නේ? පහසුවෙන් වෙළඳ පොළ සොයා ගන්න පුළුවන්. නැත්නම් මොකද්ද මේ වෙළඳ පොළ කියන්නේ? ගනුදෙනු කරුවෝ. වෙළඳ පොළ කියන්නේ ගනුදෙනු කරුවන් පහසුවෙන් සොයා ගන්න පුළුවන්. ඒක දේශීය වශයෙන්ුත් පුළුවන්, විදේශීය පොළ එක දෙකටම පුළුවන්. තේරෙනවද? දේශීය මෙන්ම විදේශීය දෙකම. දේශීය හා විදේශීය වශයෙන්. දේශීය විදේශීය වශයෙන්. ඊළඟට sannivedanaye පහසු වෙනවා. තොරතුරු හුවමාරු කරගෙන හරිම පහසුයි. අපට අන්තර්ජාලය නිසා අපට විවිධ තොරතුරු ක්ෂණිකව දෙන්නත් පුළුවන්, ප්‍රතිචාර ඉක්මනින් ලබා ගන්නත් පුළුවන්. අනිත් එක වේගවත් වීම හා කාලය අඩු වීම. ඒ කියන්නේ තොරතුරු හුවමාරුව වේගවත්, ඒ නිසා අපේ කාලයත් ඉතුරුයි. කාලයත් ඉතුරුයිනේ. තේරුණාද? බොහොම පහසුවෙන් අපිට අඩු කාලයකින් අපේ තොරතුරු හුවමාරුව නිමා කරගන්න පුළුවන්. ඔය වගේ වාසි දෙකකට ලකුණු භාගය බෙගින් ලකුණු එකක් ලබා ගන්න පුළුවන්. ඔය වගේම තියෙනවා අවාසිත් ඕකේ. තාක්ෂණික දැනුම අවශ්‍ය වීම. දැන් අන්තර්ජාලය මගින් තොරතුරු හුවමාරු කරගන්න නම් පරිගණක තාක්ෂණය, පරිගණක හැසිරවීම තේරෙනවද? ඒ වගේම ඉංග්‍රීසි භාෂා දැනීම තියෙන්න මේපයි. ඒ නිසා තාක්ෂණික දැනුම මූලිකවම අවශ්‍යයි. පරිගණක කම්පියුටර් ඔපරේටින් ඇක්ටිවිටි එක නැත්තම් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කියන එක සිහිනයක් විතරයි. දෙවෙනි එක යටිතල පහසුකම් අවශ්‍ය වීම. අනිවාර්යයෙන්ම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඕනේ. යටිතල පහසුකම්. ඒ කියන්නේ අපිට පරිගණකයක් ඕනේ. නැත්තම් ජංගම දුරකථනයක් ඕනේ. එහෙම නැත්තම් අපිට දුරකථන සම්බන්ධතාවය ඕනේ. අන්තර්ජාල සම්බන්ධතාවය, අන්තර්ජාල සේවා සැපයුම් ආයතනයකින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගන්න ඕනේ. තේරුණා? දුරකථන රැහන් පද්ධතිය මගින් දුරකථන ජාලයක් ස්ථාපිත වෙලා තියෙන රටේ. තේරුණාද? එහෙම නැත්තම් අපිට මේ ක්‍රමයේ ක්‍රියාත්මක කරලා තොරතුරු හුවමාරු කරන්න බෑ. ඒ නිසා යටිතල පහසුකම් අවශ්‍ය වෙනවා. අනික මූලිකව විශාල පිරිවැයක් දරිය යුතු වීම. ආරම්භයේදී කොහොමද පිරිවැය වැඩි? පරිගණක ලබා ගන්න, අන්තර්ජාල සම්බන්ධතා ලබා ගන්න, දුරකථන සම්බන්ධතා ලබා ගන්න අනිවාර්යයෙන්ම ආරම්භක පිරිවැයක් විශාල වශයෙන් දරන්න වෙනවා. හතරවෙනි එක සේවකයන් පුහුණු කිරීමට අමතර පිරිවැයක් දැරීමට සිදුවීම. බොහෝ විට මෙතනදී මේ සේවකයන්ට පරිගණක දැනුම ලබා දෙන්න, අන්තර්ජාලයේ වෙබ් අඩවි නිර්මාණය කරන්න, අන්තර්ජාලයේ වෙබ් අඩවි වලට ප්‍රවේශ වෙලා තොරතුරු ලබා දෙන්න, ඒ වෙබ්සයිට් වලින් තොරතුරු ගන්න, ඩවුන්ලෝඩ් කරගන්න ආදී වශයෙන් විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුමක් ලබා දෙන්න, පුහුණුවක් ලබා දෙන්න අමතර පිරිවැයක් දරන්න වෙනවා. ඊළඟට තාක්ෂණය ඉක්මනින් වෙනස් වීම. මේ අන්තර්ජාලයේ සැරිසරන හැම කෙනෙකුට මුහුණ දෙන ගැටලුවක් තමයි තාක්ෂණය අලුතෙන් වෙනස් වෙනවා. දැන් බලන්න සමහර රටවල ගනුදෙනු කරුවන්ට QR කෝඩ් එක ලබා ගන්න වෙනවා
යම් යම් ගනුදෙනු පියවීම සඳහා. තේරෙනවද? ඉතින් ඒක අලුත් අත්දැකීම සමහර රටවල් වලට. ඒතර ඒකෙදි මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම තාක්ෂණය ඉක්මනින් වෙනස් කරන්න වෙනවා. ඒක ලබා දෙන තාක්ෂණයයි අපි ලබා ගන්න තාක්ෂණය ඉක්මනින් වෙනස් කරන්න වෙනවා. ඒ වෙනස්කමට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට තොරතුරු වල ආරක්ෂාව පිළිබඳ ගැටලු. තොරතුරු වල ආරක්ෂාව පිළිබඳ ගැටලුත් මතුවෙනවා. මොකද අන්තර්ජාලය තුලින් හෝමාරු කරන තොරතුරු බොහෝ විට පිටස්තරයට ලබා ගන්න පුළුවන්. දැන් මමත් ඔබත් අන්තර්ජාලයෙන් අපි හිතමු අන්තර්ජාලය සම්බන්ධතාවය තු අපි පණිවිඩ හුමාරු කරගන්නවා. තේරුණාද? හුමාරු කරගත්තොත් අපි සමහරට ඒව මේ ශ්‍රව්‍ය දෘශ්‍යාකාරයෙන් හුමාරු කරගත්තොත් ඒ තොරතුරු අන්තර්ජාලයේ තියෙනවා. කොහේ හරි අන්තර්ජාලයේ වෙබ්සයිට් එක ඒව ගබඩා නැතිව වෙන්නේ නැහැ. ඒ නිසා දක්ෂ තාක්ෂණික දැනුමක් තියෙන ඇයට ඒ තොරතුරු ඕන්ලාක තමන්ගේ අතට පත් කරගන්න පුළුවන්. අන්න එහෙම අවශ්‍යකුත් තියෙනවා. තොරතුරු ආරක්ෂාව පිළිබඳ ගැටලු තියෙනවා. ව්‍යාපාරික තොරතුරු කියන්නකෝ. දැන් සමහරට ඔය ක්ලවුඩ් තාක්ෂණය අහලා තියෙනවා වලාකුළු තාක්ෂණය. ඒ ක්ලවුඩ් තාක්ෂණය යටතේ අපිට පුළුවන් ඉන්ටර්නෙට් එකේ දැන් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර රහස් ඒගොල්ලන්ගේ ආදායම් වියදම් ආදී ව්‍යාපාරික රහස් තොරතුරු ඉන්ටර්නෙට් එකේ වලාකුළු තාක්ෂණය ඔස්සේ කොහේ හරි වෙනම තැනක සංගවන්න පුළුවන්. අවශ්‍ය නම් අපි ඒ තොරතුරු ගන්නවා ආයි කියලා ඒකේ දානවා. හරියට නිකන් අහසේ අපි සුරක්ෂිත ගබඩාවක් හදලා දානවා වගේ. නමුත් ඕකටත් රිංගල දැන් ගන්නවා. තේරුණාද? ඒ තොරතුරුත් ගන්නවා. ඒ නිසා ඒ තොරතුරු ආරක්ෂාව පිළිබඳ ගැටලු මේකේ තියෙනවා. ඒතර ආවාස දෙකට ඒකේ ලකුණු භාගෙමින් ලකුණු එකක් ලැබෙනවා. ඒ වගේ මුළු ලකුණු එකක් ලැබෙනවා ඔකට. ඊළඟට අපි බලමු රෝම ඉලක්කම් 4. 4 අයන්න. අන්න මං කියන්නේ ව්‍යාපාර සැලසුම් වලින් අහනවා අනිවාර්ය ප්‍රශ්න දෙකක් හෝ තුනක්. ඒ වගේම තොරතුරු පද්ධතිවලුත් අහනවා ප්‍රශ්න දෙකක් හෝ තුනක්. බොහෝ විට තොරතුරු පද්ධති ඒ වගේම ව්‍යාපාර සැලසුම් තමයි මේ අවසන් ප්‍රශ්නේ ආවරණය කරන්නේ. ව්‍යාපාර සැලැස්මක වැදගත්කම පිළිබිඹුවන හේතු දෙකක් සඳහන් කරන්න. ව්‍යාපාර සැලැස්මක වැදගත්කම ගැන ප්‍රයෝජනය පිළිබිඹුවන හේතු දෙකක් සඳහන් කරන්න. ඔබ දන්නවා අපේ විෂය අවසාන පාඩම් එකකේ තමයි ව්‍යාපාර සැලසුම් බිස්නස් ප්ලෑන්. ව්‍යාපාර සැලැස්මක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ අනාගත ඉලක්ක වෙත නිවැරදිව ගමන් කිරීමට ව්‍යාපාරයකට මඟ පෙන්වන මාර්ග සිතියමක් රෝඩ් මැප් එකක් හා සමාන පුරෝකතන ලියවිල්ලක් තමයි ව්‍යාපාර සැලැස්මක් කියන්නේ. ව්‍යාපාරයක් කෙසේ ආරම්භ කර කෙසේ සාර්ථකව පවත්වාගෙන යන්නේ දැයි ප්‍රශ්න මාලාවකට පිළිතුරු සපයන පිළිතුරු ගොන්නක් තමයි ව්‍යාපාර සැලැස්මක් කියන්නේ. තේරුණාද? මේ ව්‍යාපාර සැලැස්ම ඔබ දන්නවා හඳුන්වා දීමක් තියෙනවා, අලෙවි කරන සැලැස්මක් තියෙනවා, මූල්‍ය සැලැස්මක් තියෙනවා, මානව සම්පත් සැලැස්මක් තියෙනවා. ඔය වගේ විවිධ පැතිකඩයන් තියෙනවනේ. ඒ නිසා මේ ව්‍යාපාර සැලැස්ම කියන එක හොඳින් පරිශීලනය කළොත්, හොඳින් කියවුවොත් අදාළ ව්‍යාපාර හා ව්‍යාපාර ක්‍රියාවලිය පිළිබඳ හොඳ චිත්‍රයක් මවා ගන්න පුළුවන්. ඒ නිසාම තමයි විදේශ රටවල අලුතෙන් සේවකයෙක් රැකියාවකට ඉල්ලුම් කරන්න පෙර ඒ ව්‍යාපාර සැලැස්මක් තිබෙනවා නම් ඒක පරීක්ෂා කරලා බලනවා. මොකද ව්‍යාපාර සැලැස්මෙන් ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් අපට පේනවා. පින්තූරයක් පේනවා. දැන් මොකද අපි බංකොලොත් වන අසාර්ථක වන ලාභ පහළ යන ව්‍යාපාරයක රැකියාවකට ගියොත් එහෙම වෙන රැකියා අවස්ථාවකුත් මගහැරලා නෑන්නේ. අවස්ථා පිරිවෙත් දරලා නෑන්නේ. ඒතර දෙකම නෑ. අපි කියන්නේ අල්ලපු වත්තත් නෑ, පය ගහපු වත්තත් නෑ. ඒ නිසා විදේශවල පුරුද්දක් තියෙනවා ඒ ව්‍යාපාර සැලැස්ම කියවල ඒ ව්‍යාපාරේ සාර්ථක අසාර්ථක භාවය තහවුරු කරන් තමයි රැකියාවට ඉල්ලුම් කරන්නේ. රයිට්. එතකොට මේ ව්‍යාපාර සැලැස්මක ප්‍රයෝජන කීපයක් මෙහාන්නේ. හේතු දෙකක් අහන්නේ. එකක් තමයි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා මඟ පෙන්වීම. මම කියන්නේ මේක රෝඩ් මැප් එකක්. ව්‍යාපාර කටයුතු වලින් ඕනෑම ව්‍යාපාරයක තියෙනවා ඉලක්ක. දීර්ඝ කාලීනව ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථ. කෙටි කාලීනව ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල අරමුණු. මේ පරමාර්ථ අරමුණු දෙකම කියන පොදු සංකල්පීය නම මොකද්ද? ඉලක්ක. එහෙනම් අනාගත ඉලක්ක හෝ අනාගත පරමාර්ථ හෝ පරමාර්ථ අරමුණු වෙත ව්‍යාපාර කටයුතු
හොඳින් පවත්වාගෙන යන්න එපේ. ව්‍යාපාර කටයුතු නිවැරදිව පවත්වාගෙන යන්න ඕන. පවත්වාගෙන යාමට මඟ පෙන්වීමක් කරන්න. ඒ කියන්නේ බිස්නස් ප්ලෑන් එකෙන් සැලසුම් කළ විදියට අපි ව්‍යාපාර කටයුතු කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ව්‍යාපාර කටයුතු සාර්ථකව ඉලක්ක ජය ගන්නාත් එක්ක නිවැරදිව පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. දෙවැනි එක ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳව අවබෝධයක් ලබා දීමට. ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳව අවබෝධයක් ලබා දීමට. තේරෙනවද? දැන් ව්‍යාපාරයේ පිළිබඳ ඇල්මැත් දක්වන පාර්ශව ගොඩක් ඉන්නවනේ. විශේෂයෙන්ම විභව ආයෝජකයෝ. ඒ කියන්නේ ව්‍යාපාරවල තමන්ගේ අතිරික්ත ධනය ආයෝජනය කරන්න අපේක්ෂාවෙන් ඉන්න අයට මේක හොඳ මොකක්ද අස්වැසිල්ලක් වෙනවා. ඇයි මේ බිස්නස් ප්ලෑන් එක කියවුවම ඒගොල්ලන්ට දැනෙනවා මේ ව්‍යාපාරය පවතින ව්‍යාපාරයක්ද සංවර්ධනය වන ව්‍යාපාරයක්ද නුදුරේදීම බංකොලොත් වන ව්‍යාපාරයක්ද එහෙනම් ආයෝජනය කරනවාද නැද්ද කියලා නිවැරදිම තීරණයක් ගන්න හොඳ අවස්ථාවක් ලබා දෙනවා ඒගොල්ලන්ට. ඇල්මැති පාර්ශවයක් විභව ආයෝජකයෝ. විශේෂයෙන්ම විභව කළමනාකරුවෝ මේ ව්‍යාපාරයේ කළමනාකරන තනතුරක් සදා ඉල්ලුම් කරලා කළමනාකරන තනතුරු ලැබුණොත් බාර ගන්නවාද නැද්ද කියලා දෙගිඩියාවෙන් ඉන්න අයටත් බිස්නස් ප්ලෑන් එක කියවුවම තේරුම් ගන්න පුළුවන් මට හොඳම රැකියා ස්ථානයේ වෙයිද නැද්ද. තේරුණාද? ඒ වගේම සැපයුම්කරුවෝ ඇල්මැති පාර්ශවයක් සැපයුම්කරුවන්ට තමන් සපේන අමුද්‍රව්‍ය හෝ නිමිද්‍රව්‍ය ණයට සපයලා ණය ආපසු ලේසියෙන් නියම වෙලාවට අය කරගන්න පුළුවන් තරම් මූල්‍ය ශක්්‍යතාවයක් දීර්ඝ කාලීන පැවැත්මක් තිබෙනවාද කියලා තහවුරු කරගන්න පුළුවන් බිස්නස් ප්ලෑන් එක කියවුවා. ඒ නිසා බිස්නස් ප්ලෑන් එකෙන් සැපයුම්කරුවන්ටත් අස්වැසිල්ලක් ලබා ගන්න පුළුවන්. තමන්ගේ සැපයුමට තියෙන බොල්න අවදානම් නැති ව්‍යාපාරයක් බව තහවුරු කරගන්න. හෝ බොල්න අවදානම් ඇති ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාරයට බහන සැපීමෙන් වැළකීලා තමන්ගේ ධනය ආරක්ෂා කරගන්න අවස්ථාව ලැබෙනවා. තේරුණාද? ඔන්න වගේ ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙන්න පුළුවන් නිසා ඇල්මැති පාර්ශවයන්ගේ ආකර්ෂණය අවශ්‍ය වෙලාවට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්කම ලැබෙන බිස්නස් ප්ලෑන් එක හරහා. දැන් ඒ නිසා තමයි සමහර විධිමත් ව්‍යාපාර අදාළ ව්‍යාපාරයේ වෙබ්සයිට් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ වෙනුවෙන් තොරතුරු ප්‍රසිද්ධ කරන්න වෙනම ඉලෙක්ට්‍රෝනික පරිගණක පිටුවත් පරිගණක ගබඩාවක් නෙමෙයි වෙබ්සයිට් එකක් කියන්නේ. ඒ ව්‍යාපාරයේ වෙබ්සයිට් එකේ මේ බිස්නස් ප්ලෑන් එක දානවා. ඒක ඕන කෙනෙකුට ව්‍යාපාර වෙබ්සයිට් එකට ඇවිල්ලා මේ බිස්නස් ප්ලෑන් එක රීඩ් කරන්න ඕ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තුන්වෙනි එක ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට. ඕක වැදගත්ම ප්‍රධානම වැදගත්කම ප්‍රයෝජනයක්. දැන් බැංකුවකින් ණයක් ඉල්ලුවා කියන්නකෝ. බැංකුවකින් ණයක් ඉල්ලුවට බැංකුව එකපාර ණය දෙන්නේ නැහනේ. මේ ණය ඉල්ලන ව්‍යාපාරයේ අනාගත ශක්්‍යතාවය තහවුරු කරගන්න ඕන. මේ ණය ඉල්ලන ව්‍යාපාරය ඉහළ ද්‍රවශීලතාවකින් යුක්තද? ඉහළ මූල්‍යමය වත්කම් තොගයකින් සමන්විතද? නැත්නම් මේ ව්‍යාපාරයට ණය ආපසු ගෙවීමේ හැකියාව තියෙනවද? ප්‍රමාණවත් ලාභදායී ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වෙනවද? ලැබෙන ලාභයෙන් පහසුවෙන් ණය ගෙවන්න පුළුවන්ද? ආදි වශයෙන් කෙලින්ම මේ ණය නිකුත් කිරීමට පෙර බැංකුවට අවදානම් සහගත ව්‍යාපාරයක් නොවේද කියලා තහවුරු කරගන්න ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කරනවාමයි. බිස්නස් ප්ලෑන් එකක් නැත්නම් සමහර ණයක් දෙන්නෙම නැහැ. මොකද බිස්නස් ප්ලෑන් එකේ විශේෂම මූල්‍ය සැලැස්ම කියවම තේරෙනවා මේ ව්‍යාපාරයට මේ ගන්න ණය සාධාරණද? මේ ගන්න ණය ආපසු ගෙවීමේ හැකියාව තියෙනවද? මූල්‍ය ශක්්‍යතාවය තියෙනවද කියලා බලලා තමයි දෙන්නේ. ඒ නිසා ව්‍යාපාර සැලැස්මේ සාර්ථකත්වයේ තුලින් විශේෂම මූල්‍ය සැලැස්මේ මූල්‍ය ධාරිතාවයේ පිළිබිඹු කිරීම තුලින් ව්‍යාපාරයට ණය දැරීමේ හැකියාව ගැන පහසු අවබෝධයක් ලබා ගන්න පුළුවන් බැංකුවලට. එනම් බැංකුවලට ආරක්ෂාකාරී ලෙස ණය දෙනවාද නැද්ද කියලා තීන්දුවක් ගන්න අනිවාර්යෙන් බිස්නස් ප්ලෑන් එක ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට ව්‍යාපාරය කරගෙන යාමේදී ඇතිවිය හැකි ගැටලු විසඳා ගැනීමට. ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ ගැටලු විසඳ ගන්නත් හොඳ පදනමක් වෙනවා බිස්නස් ප්ලෑන් එක. මොකද බිස්නස් ප්ලෑන් එකේ තියෙනවා
බිස්නස් එක පවත්වාගෙන යා යුතු ආකාරය ස්ටෙප් බයි ස්ටෙප් තියෙන හැම දෙයක්ම තියෙනවානේ. ව්‍යාපාරයේ නිෂ්පාදිත වර්ග, ඒවා සුවිශේෂීතා, ඒවා අලෙවි කරන්න යොදාගෙන අලෙවි කරන උපාය මාර්ග, ඒගොල්ලන්ගේ වෙළඳපොළ, ඊට පස්සේ මානව සම්පත් මෙහෙවන ආකාරය, අරමුදල් සම්පාදනයේ ආයෝජනය ඔක්කොම තියෙනවානේ. ඒ නිසා ව්‍යාපාරය කරගෙන යාමේදී ගැටලු මතුවුනොත් බිස්නස් ප්ලෑන් එක විසඳුම් ආදේශකයක් වශයෙන් යොදාගෙන ඒක විසඳ ගන්න පුළුවන්. අනික විභව ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අතිරික්ත අරමුදල් තියෙන කිසියම් ඵලදායී මාර්ගික ආයෝජනය කරන්න බලාපොරොත්තු ඉන්න අය තමයි විභව කියන්නේ. විභව ආයෝජකයින් පහසුවෙන් ආකර්ෂණය කරගන්න පුළුවන් බිස්නස් ප්ලෑන් එක හොඳ නම්. ව්‍යාපාර සැලැස්මෙන් ඉතාම සාර්ථක ඉහළ මූල්‍ය ශක්්‍යතාවයක් ඇති, ඉහළ වත්කම් ධාරිතාවයක් ඇති ප්‍රබල ව්‍යාපාරයක චිත්‍රයක් මවනව නම් විභව ආයෝජකයෝ පහසුවෙන් අනිවාර්යයෙන්ම ආකර්ෂණය කරගන්න පුළුවන්. අපේ එහෙනම් අතිරික්ත අරමුදල් අවශ්‍යතා ලේසියෙන්ම සපුරා ගන්න පුළුවන්. ඔයගේ ප්‍රයෝජන ගණනාවක් තියෙනවා. තවත් තියෙනවා. මේ ගොඩක් මේක පහයිනේ. මම තේරුම් පාඩමේදී අපි කරන එක දැන් සේවකයෝ කළමනාකරුවෝ පවා දැන් අපිට මේක නුහුරුයි. පිටරටවල සේවකයන් කළමනාකරුවන් පවා ආකර්ෂණය කරගන්න බෑ බිස්නස් ප්ලෑන් එකක් පෙන්වන්න නැත්තම්. බිස්නස් ප්ලෑන් එක පරිශීලනය කරාම තේරෙනවා මේක අපේ ඉතාම සුරක්ෂිතාවක් ඇතුව කෙටිකාලීනව රැකියාවේ සංවර්ධන අවස්ථා පවා උදා කරන හොඳ රැකියා ස්ථානයක් කියලා තේරුම් ගන්න බිස්නස් ප්ලෑන් එක ප්‍රයෝජනවත් වෙනවා. තේරුණාද? ඒ වගේම විශාල ප්‍රමාණයේ කොන්ත්‍රාත්. දැන් සමහර විට අපි හිතමු ආහාර පාන සපයන ලොකු භෝජනාගාරයක් කියලා. ආහාර පාන සපයන භෝජනාගාර තියෙන කෙලින්ම උත්සව වලට දහස් ගණනකට කෑම සපයන්නේ. තේරුණාද? ඒ වගේ එකක් කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් ඉන්දික්‍රීම් කොන්ත්‍රාත් සමාගමක් කියන්නකෝ. ඒ වගේ සමාගමකට අපි හිතමු තට්ටු 25ක 30ක අපි හිතමු හෝටල් කාමර 700 800 ගහන දැවැන්ත තරු පහේ හෝටලයක් ඉන්දිකිරීමේ කොන්ත්‍රාත්තුවක් පවා ලබා ගන්න නම් ඒ කොන්ත්‍රාත් සමාගමේ ශක්්‍යතාවය පෙන්වන්න ඕනේ. ඒගොල්ලොන්ගේ ඒ ඉන්දිකිරීම් කොන්ත්‍රාත් ශ්‍රේෂ්ඨයේ තියෙන නිපුණත්වය පෙන්눔 කරන්න පුළුවන් වෙන ව්‍යාපාර සැලැස්මෙන්. ඒ ව්‍යාපාර සැලැස්ම අනුව ඒ ව්‍යාපාරය අති සාර්ථක ව්‍යාපාරයක් නම් තමයි මහා පරිමාණ ඇනවුම් නැත්නම් කොන්ත්‍රාත් ලබා ගැනීම අවස්ථාව ලැබෙන්නේ. ඒ සඳහා බිස්නස් ප්ලෑන් එක ප්‍රයෝජනවත් වෙනවා. කරුණු දෙකකට ලකුණු භාගබෙකින් ලකුණු එකයි. ආයන්න. දැන් මේ වගේ ප්‍රශ්න මග හැරගන්න එපා. මොකද ඕනම ටීචර් කෙනෙක් උගන්වලා තියෙන්නේ. ඒ නැතත් මම අනිවාර්යෙන් මේ උගන්වනවා. ව්‍යාපාර සැලසුම් පාඩමේදී ඉගෙනවෙනවා. එතකොට මේවා ලේසියිනේ තනිකර තියරිනේ. මේවා කරුණු දෙකක් නැතිනම් මම කියන්නේ දෙක මදි වෙර හතරක් මහන්න. මොකද මේක තියෙනවා එක 20ක් විතර ගියත හැක පිට. පොලිමේ කියෙව්වොත්. තේරෙනවද? අනිවාර්යෙන් මේවෙන් ස්කෝර් කරගන්න ඕනේ. ඊළඟට ඒක ආයන්න. ව්‍යාපාර සැලැස්මක් සැකසීමට අවශ්‍ය වන අවස්ථා 3ක් කෙටියෙන් පැහැදිලි කරන්න. අවස්ථා 1කට ලකුණු 1 බැගින් අවස්ථා 3කට ලකුණු 3යි. මේකේ ලකුණු 1යි දුන්නේ ආයන්නට. තේරුණාද? ඒ ප්‍රශ්නේ පහසු නිසා මේකේ ලකුණු 3ක්ම දීලා තියෙන නිසා. ව්‍යාපාර සැලැස්මක් සැකසීමට අවශ්‍ය වන අවස්ථා 3ක් කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් මේක හොඳ ප්‍රශ්නයක් දරුවනි. මේක විභාගෙට කීප අවස්ථාවක යොමු වුණා මේ මෑත කාලේ. එක එක මෝඩ් එකෙන් අහනවා. එක එක මෝඩ් එකෙන් අහනවා මේක. දැන් ව්‍යාපාර සැලැස්මක් සැකසීම අවශ්‍ය වන්නේ අලුතෙන්ම ව්‍යාපාර ලෝකයට ප්‍රවේශ වීමට අපේක්ෂිත ව්‍යාපාරිකින්ට පමණි. ඔබ මෙම ප්‍රකාශය හා එකඟ වේද පැහැදිලි කරන්න. එකඟද පැහැදිලි කරා. හේතුව එක ගුණ වේ නම් පැහැදිලි කරා. එහෙම නැත්නම් ව්‍යාපාර සැලැස්මක් සැකසීමට අවශ්‍ය වන්නේ සම්පත් ශක්්‍යතාවය අතින් ඌනතාවයක් පවතින ව්‍යාපාරවලට පමණි. සම්පත් ශක්්‍යතාවය අතින් යම් ඌනතාවයක් පවතින්නේ නම් පමණි. එකගද නැද්ද? ඔයගේ විවිධාකාරයෙන් අහනවා. ඒකම අහපු තවත් මෝඩ් එකක් තමයි මුහුණුවරක් තමයි ව්‍යාපාර සැලැස්ම සැකසීමට අවශ්‍ය වෙන අවස්ථා 3ක් කෙටියෙන් පැහැදිලි කරන්න. 3ක් කෙටියෙන් පැහැදිලි කරන්න කියු නිසානේ 3ක් කෙටියෙන් පැහැදිලි කරන්න කියන නිසා මේ වගේ පොයින්ට් එක ලියලා කෙටියෙන් පැහැදිලි කරන්නත් ඕනේ. එකක් තමයි නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී
අවශ්‍යයි. සැලැස්මක් සැකසීමට අවශ්‍ය අවස්ථා 3ක් කෙටියෙන් පැහැදිලි කරනවා. එකක් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අවශ්‍ය වෙනවා. එහෙනම් මේක නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී කියලා මේ වගේ පොයින්ට් එකක් ලියලා ඒ යටතේ කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකටද? නව ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඒ ව්‍යාපාරය විධිමත් ලෙස ආරම්භ කර විධිමත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය ආරම්භක මඟ පෙන්වීම අවසානයේතෙක්ම ගන්න පුළුවන් කැඩපතක් හා සමානයි ව්‍යාපාර සැලැස්ම. තේරෙනවද? ඒ ව්‍යාපාර සැලැස්මට අනුව වැඩ ආරම්භ කිරීම, වැඩ පවත්වගෙන යාම සහ ඒ කාර්යයන් වෙනස් කිරීමත් කරන්නේ ව්‍යාපාර සැලැස්මට අනුකූල නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරය සාර්ථකත්වය කරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ කෙටි අදහසක් මේකට ලියුවා නම් ඇති. දැන් මේවට සමහර දැන් මම නම් මේවට මේ පොයින්ට් එක ලිව්වොත් ලකුණු දෙනවා. දැන් මම පේ මාකින් නොකරන හින්දා කියන්නේ දැනටත් සමහර නෙවෙයි ගොඩක් ටීචර්ස්ලා වැඩේ කරනවා බය වෙන්න එපා. ඔබට අසාධාරණයක් වෙන්නෙම නැහැ. ඔබට උත්තරේ විස්තර කරනකොට විස්තර නොකර අඩු ගන්න කරුණු ටික ලිව්වත් ලකුණු ලැබෙනවා. මොකද මමත් මිනිස්සෙක්. වර්තමාන පිළිතුරු පර සමීක්ෂණය දෙන්නෙත් අපි වගේ මිනිස්සු හදවත් තියෙනවා. තේරෙනවද? ඕගොල්ලෝ දරුවෝ කියලා දන්නවා. ඒ නිසා අඩු ගන්න මේ පොයින්ට් එක හරිය ලියා ගන්න ඕනේ. තමන් මං කියන්නේ අතිදක්ෂයෙක් නම් ඔබට ඒ උපරිම ලකුණු 90න් එහා 95 98 වගේ අරගෙන අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේක කෙටියෙන් විස්තර කරන්නට ඕනේ. තේරුණාද? ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී කියන්නේ අර අවිනිශ්චිත ව්‍යාපාර පරිසරය පිළිබඳ මන අවබෝධයක් අරගෙන නිවැරදි ව්‍යාපාර කාර්යයන් දියත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන ආරම්භයේදී. දෙවෙනි එක තමයි ව්‍යාපාරයක් පුළුල් කිරීමේදී. එතනත් අවශ්‍යයි. ව්‍යාපාරයක් පුළුල් කිරීමේදී ඒ පුළුල් කිරීම ඵලදායි පුළුල් කිරීමක් වෙන්න ඕන. පුළුල් කරනවා කියලා අපි හිතමු කර්මාන්තශාලා ගොඩනැගිලි විතරක් ලොකුට ඉදි කරගත්තට වැඩක් නැහැ. විශාල පරිමාණයේ රථ වාහන විතරක් මිලදී ගත්තට වැඩක් නැහැ. ඒ පුළුල් කිරීම ඵලදායි වෙන්න ඕන. තේරෙනවද? ඒ කියන්නේ පුළුල් කිරීම වෙනුවෙන් යොදවන අරමුදල් ඉතා කෙටි කලකින් ප්‍රතිලාභ තුලින් ගන්න පුළුවන් වන විදිහේ ඵලදායි ලෙස පුළුල් කිරීමක් කරන්න. ඒ පුළුල් කිරීමට හොඳම මඟ පෙන්වීම, හොඳම අතහිත දීම ව්‍යාපාර සැලැස්මෙන් කරනවා. ඒ නිසා පුළුල් කිරීම නිවැරදිව ඉෂ්ට වෙනවා. තුන්වෙනි එක තමයි ව්‍යාපාර ඒකාබද්ධ කිරීමේදී. දැන් ලෝකේ බොහෝ රටවල විවිධ හේතු නිසා ප්‍රාග්ධන වුණතාවය විසඳා ගන්න, තාක්ෂණ හෝමාරුව ඇති කරගන්න, තේරුණාද? වෙළඳ පොළ බෙදා ගන්න, වෙළඳ පොළ තරඟය අඩු කරගන්න, ඒ වගේ අරමුණු වලට ව්‍යාපාර දෙකක් හෝ වැඩි ගන්නක් ඒකාබද්ධ වෙනවා. ඒකාබද්ධ වෙලා තනි ශක්තිමත් ව්‍යාපාරයක් වශයෙන් ඉස්සරහට ගමන් කරනවා. තනි ශක්තිමත් ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට යනවා. තේරුණාද? එතකොට එහෙම යනකොට ඒ අපි දුම් ව්‍යාපාර දෙකක් කියලා ඒකාබද්ධ වෙන්නේ. ඒ ඒකාබද්ධ වෙන ව්‍යාපාර දෙක එකිනෙකට මැච් වෙන්න ඕනේ. මේක හරියට විවාහ කටයුත්තක් වගේ තමයි. එකිනෙකාට නොගැලපෙන දෙන්නේ පවුල් දෙකේ වැඩිහිටියන්ගේ උවමනාව මත විවාහ කරලා දුන්නොත් ඒ විවාහය පවතිනවද? පවතින්නෙම නැහැ. ඇත්ත කතාව ඕකනේ, පවතින්නේ නැහැ. ඒ වගේ තමයි නොගැලපෙන ව්‍යාපාර දෙකක් හෝ වැඩි ගන්නක් ඒකාබද්ධල වැඩක් නැහැ. එකිනෙකාට ගැලපෙන ව්‍යාපාර දෙකක් වෙන්න ඕනේ. තේරුණාද? දැන් ව්‍යාපාර දෙකක් ඒකාබද්ධ වෙනකොට A සහ B කියලා හිතන්නකෝ. A සහ B කියන ව්‍යාපාර දෙක ඒකාබද්ධ වෙනකොට A ගෙන් B ට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. අපි හිතමු තාක්ෂණය. Aට තාක්ෂණයේ තියෙනවා, Bට තාක්ෂණේ නැහැ. එහෙනම් Bට තියෙන තාක්ෂණ ගැටලුවක් නම් ඒකෙන් A ගෙන් තාක්ෂණය ගන්න පුළුවන් නම් Bට වාසිදායක ඒත් එක ඒකාබද්ධ වෙනදී. හැබැයි Aටත් යම් කිසි දෙයක් අවශ්‍යයි. Aට සල්ලි නැහැ. B ළඟ සල්ලි තියෙනවා. එහෙනම් B ගෙන් අරමුදල් සපයා ගන්න පුළුවන්. එහෙනම් A ගේ ගැටලුවත් විසඳෙනවා. අන්න මේ ව්‍යාපාර දෙක ඒකාබද්ධ වීම වටිනවා. එහෙනම් මේ ඒකාබද්ධතාවයේ යෝග්‍යතාවයේ බිස්නස් ප්ලෑන් මේ ව්‍යාපාර දෙකේ ව්‍යාපාර සැලසුම් දෙක පරිශීලනය කිරීමෙන් කල්යුතු තීරණය කරන්න පුළුවන්. Aගේ ව්‍යාපාර සැලැස්ම B පරිශීලනය කරනවා. B ගේ ව්‍යාපාර සැලැස්ම A පරිශීලනය කරනවා. අන්න එහෙනම් ඒකාබද්ධ වීමේ යෝග්‍යතාවය ඒකෙන් තහවුරු වෙනවා. හතරවෙනි එක ව්‍යාපාර නවීකරණය කිරීමේදී ඒකත් අවශ්‍යයි. මොකද ව්‍යාපාර නවීකරණය බිස්නස් මොඩර්නයිසින් කියන එක පැහැදිලිව ඉතාම අධික වියදම් වැඩක්. මොකද පවතින ව්‍යාපාරයක් නවීකරණය කරන්නේ
ඕක හරියට දරුවනේ තියෙන ගයක් කඩලා වෙනස් කරලා නවීකරණය කරනවට වඩා ගයක් අලුතෙන්ම හදන එක වාසි කියලා අපි කියනවනේ. ඇත්ත කතාව ඕකනේ. වැඩ දෙකක් නැහැ. එකක් හදන්නත් වියදම, එකක් කඩන්නත් වියදම. අන්න ඒක තමයි මෙතන. ව්‍යාපාර නවීකරණය කිරීමේදී ඒක පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ නවීකරණය අවම වියදම් වලින්, අවම පිරිවැයකින් උපරිම ඵලදාවක් දෙන ආකාරයෙන් කරගන්න ඕනේ. ඒ කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම බිස්නස් ප්ලෑන් එකෙන් දෙනවා. බිස්නස් ප්ලෑන් එක අනුව තමයි ඒ නවීකරණය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තමයි ව්‍යාපාරයක් මිලදී ගැනීමේදී. දැන් එක් ව්‍යාපාරයක් විසින් තවත් ව්‍යාපාරයක් මිලදී ගන්න පුළුවන්. ඒතර ඒකාබද්ධ වීමක් තමයි ඒකාබද්ධ වීමේ ස්වરૂපයක් කියන්නේ. එක් ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයක් මිලදී ගත්තම ඒ දෙකම එකක් වෙනවනේ. දැන් X කියන ව්‍යාපාරේ හරිද? Y කියන ව්‍යාපාරේ මිලදී ගන්නව නම් Xට වාසිදායක මිලදී ගැනීමක් වෙන්න ඕනේ. Y කියන ව්‍යාපාරේ තාක්ෂණයක් නැහැ. ප්‍රාග්ධනයක් නැහැ. සල්ලිත් නැහැ. පුහුණු ශ්‍රමිකයොත් නැහැ. ඒගොල්ලන්ට දියුණු යන්ත්‍රෝපකරණත් නැහැ. හොඳ කළමනාකරුවොත් නැහැ. තේරෙනවද? එහෙම නැති මොන කෙන්ගෙඩියකටද කියලා හිතනවනේ Xට Y මිලදී ගන්න. ඒ නිසා X මේ ව්‍යාපාරේ මිලදී ගැනීමට පෙර අනිවාර්යයෙන්ම Y කියන ව්‍යාපාරයේ ශක්්‍යතාවයෙන් බලනවා. අඩු ගානේ දැනුම, සේවක දැනුම. එහෙම නැත්නම් මූල්‍ය ශක්්‍යතාවය. නැත්නම් තාක්ෂණය. අඩු ගානේ යාන්ත්‍රික ධාරිතාවය. අදට ගැලපෙන නවීන යාන්ත්‍රික ධාරිතාවය. තේරුණාද? එහෙම නැත්නම් දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ සම්බන්ධතා. ඒ වෙළඳපොළ සම්බන්ධතා වලින් අපිට පුළුල් වෙළඳපොළක් හදාගන්න. තේරුණාද? එහෙම නැත්නම් කැපවීමෙන් වැඩ කළ හැකි කුසලතාපූර්ණ කළමනාකරු මේ කිසිවක් නැත්නම් X කියන ව්‍යාපාරේ සමහර කළමනාකරු සමහර අධ්‍යක්ෂකවරු බලපෑම් කරත් අනිත්යට Y මිලදී ගමුයි කියලා බහුතරයක් කියනවා නම් මේකෙන් අපිට ගන්න දෙයක් නැහැ. මේක හිස් ව්‍යාපාරයක්. මොකටද අපි ගන්නෙ නැහැ. ඒක ඔප්පු වෙනකොට මොකෙන්ද? බිස්නස් ප්ලෑන් එක පරිශීලනය කරා. Y ගේ ව්‍යාපාරේ බිස්නස් ප්ලෑන් එක X විසින් පරිශීලනය කරාම තේරෙනවා Y ගේ ගත යුත්තක් නැහැමනම් මිලදී ගන්න. ඒ මිලදී ගැනීමත් ඵලදායි මිලදී ගැනීමක් වෙන්න Y ගෙන් X පෝෂණය කරගන්න තරම් දෙයක් මේ Y තුල තියෙන්න ඕනේ. ඉතින් ඒක අපර හොඳින් පිළිබිඹු වෙනවා බිස්නස් ප්ලෑන් එක පරිශීලනය කරාම. නැත්තම් කෙලින්ම Y මිලදී ගතට පස්සේ Xට දැනනවා ගත්ත දෙයක් නැහැ. දැන් Y ගේ සේවකයෝ පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි දැන් පඩි ගෙවන්න ඕනේ. ඒගොල්ලන්ගෙන් දැනුමත් නැහැ. ශ්‍රම ඵලදායකත්වයක් නැහැ. හරිය මාරුකට වැටෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. බිස්නස් ප්ලෑන් එක කලින් පරිශීලනය කරලා හොඳ මිලදී ගැනීමක් කරාම. පැහැදිලිද? ඔන්න වගේ බිස්නස් ප්ලෑන් එක සකසන්න වන ප්‍රධාන අවස්ථා කීපයක්ම තියෙනවා. අවස්ථා එකකට ලකුණු එක බැගින් අවස්ථා තුනකට ලකුණු තුනක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. රෝම ඉලක්කම් 5. නිෂ්පාදනයක මුළු පිරිවැය රුපියල් මිලියන 25ක් වන අතර නිෂ්පාදනයක මුළු පිරිවැය රුපියල් මිලියන 25ක් වන අතර ඉන් රුපියල් මිලියන 15ක් ස්ථාවර පිරිවැය වේ. ව්‍යාපාරයේ මුළු ආදායම රුපියල් මිලියන 20කි. එතකොට නිෂ්පාදනයක මුළු පිරිවැය මිලියන 25යි. ඉන් 15ක් ස්ථාවර පිරිවැය. එහෙනම් 10ක් මොකද්ද? නොකිය කියන්නේ මොකද්ද? 10 විචල්්‍ය පිරිවැය. ව්‍යාපාරයේ මුළු ආදායම රුපියල් මිලියන 20යි. අලෙවි පුරෝකතන මගින් අනාගතයේදී මෙම නිෂ්පාදනයට ඉහළ ඉල්ලුමක් ඇති විය හැකි බවට වාර්තා කර ඇත. අලෙවි පුරෝකතන මගින් අලෙවි කරන පුරෝකතන ලේඛන හදනවනේ. ඒකෙන් අනාගතයේදී මෙම නිෂ්පාදනයට ඉහළ ඉල්ලුමක් ඇති විය හැකි බවට වාර්තා කරලා තියෙනවා. ආයතනයේ නිෂ්පාදන කළමනාකරු විසින් නිෂ්පාදනය නතර කළ යුතු යැයි යෝජනා කළ නමුත් අලෙවි කළමනාකරු විසින් එය අඛණ්ඩව සිදු කළ යුතු බවට යෝජනා කරන ලදී. හොඳ සිද්ධියක් මේක. හොඳ කේස් ස්ටඩි එකක්. නිෂ්පාදන කළමනාකරු කියන්නේ නිෂ්පාදනය නවත්තන්න ඕනේ. අලෙවි කළමනාකරු කියන්නේ ඉස්සරහට අරගෙන යන්න. මොකද අලෙවි පුරෝකතන මගින් අනාගතයේදී මෙම නිෂ්පාදනයට ඉහළ ඉල්ලුමක් ඇති බවට වාර්තා කරලා තියෙනවා. ඒක ලොකු හයියක්නේ. නිෂ්පාදනය අඛණ්ඩව සිදු කළ යුතුද නැතහොත් නතර කළ යුතුද යන්න පිළිබඳව ඔබගේ තීරණය දක්වා එම පිළිතුරට හේතු තුනක් පැහැදිලි කරන්න. එතකොට පේනවද? මුළු පිරිවැය මිලියන 25යි.
ස්ථාවර පිරිවැය 15යි. එතකොට විචාල පිරිවැය 10යි. ව්‍යාපාරයේ මුළු ආදායම මිලියන 20යි. එතකොට මොකද වෙන්නේ? පාඩුයිනේ. පාඩුයිනේ. අඩු ගානේ පිරිවැයත් ආවරණය වෙන්නේ නැහැ. ඒකයි මේ ගැටුම තියෙන්නේ. ඒ නිසා නිෂ්පාදන කළමනාකරු කියන්නේ නිෂ්පාදනය නවත්තන්න ඕන. නමුත් අලෙවි කළමනාකරු තර්ක කරනවා. මොකද අනාගත අලෙවි පුරෝකතන මගින් අනාගත නිෂ්පාදනයට ඉහළ ඉල්ලුමක් ලබා ගන්න පුළුවන් බව නිසා නෑ අපි දිගටම කරන්න ඕන කියලා. ඒතර අහන්නේ මොකද්ද? නිෂ්පාදනය නවත්තනවද නැද්ද හේතු කියන්නේ. පළවෙනි තරු ලකුණ. මේකේ තියෙන පළවෙනි තරු ලකුණ මොකද්ද? අඛණ්ඩව කරගෙන යා යුතුයි. ලකුණු 1කට. එම පිළිතුරට හේතු. බලමු හේතු. හේතු තමයි ඉල්ලුම ඉදිරියේදී වැඩි වෙන නිසා. ඉල්ලුම ඉදිරියේදී ඉහළ යනවනේ. දැන් පැහැදිලිවම විකුණුම් පුරෝගතන මගින් කියනවා ඉල්ලුම ඉදිරියේදී ඉහළ යන බව. එහෙනම් ඉල්ලුම ඉදිරියේදී ඉහළ යනවා නම් ඇයි නවත්තන්නේ? ඒ අපිට වාසිය ලැබෙන්න හදනකොට අපි මේ වාසිය නවත්තන්න උත්සාහ කරන්නේ. කවුද නිෂ්පාදන කළමනාකරු? ඒ නිසා අවශ්‍ය නැහැ. ඉල්ලුම ඉදිරියේදී වැඩි වෙන නිසා. අනික ඉදිරියේදී නිෂ්පාදනයේ වැඩි වී ආදායම වැඩි වෙන්න පුළුවන්. එහෙනම් නිෂ්පාදනයේ වැඩි වෙනවා කියන්නේ මොකද වෙන්නේ? ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වුණොත් අතන තිබුණානේ කොච්චරද? පිරිවැය මිලියන 25යි. ආදායම මිලියන 20යිනේ. එතකොට මිලියන 5ක් පාඩුයිනේ. මිලියන 5ක් අලාභ. ඕකනේ කතන්දරේ. එතකොට එහෙනම් ඉදිරියේදී නිෂ්පාදනයේ වැඩි වෙනවා කියන්නේ ආදායම වැඩි වෙනවා. මේ ආදායම වැඩි වුණොත් මොකද වෙන්නේ? අන්න අලාභේ නැති වෙලා යනවා. එහෙනම් අපිට ව්‍යාපාරේ සර්වයිව් කරන්න පුළුවන්. පවත්වගෙන යන්න පුළුවන්. තේරුණාද? තුන්වෙනි එක තමයි ආයතනයේ වසා දැමුවොත් වෙනත් නිෂ්පාදන වලට යොමු වීමට බලපෑමක් ඇති වීම. අපි හිතමු මේ ආයතනය වසා දැමුවා කියලා. පාඩුයි කියලා. වසා දැමුවොත් වෙන්නේ කවදා හරි වෙනත් නිෂ්පාදන වලට හරි යොමු වෙන්න තිබිච්ච අවස්ථාව අපට අහිමි වෙලා යනවා. දැන් මේ නිෂ්පාදනයෙන් අපි පරාජය වෙලා නිවහන්නේ. තව මාසෙකින් දෙකකින් තුනක අපි අලුත් නිෂ්පාදිතයකින් එළියට එන්නවොත් මොකද වෙන්නේ? ඒත් පිළිගන්නේ. ඒ නිසා හොඳම දේ මේ යන මේක අල්ලගෙන තියාගෙන වහන්න හොඳ නැහැ. වහලා අපි වහලා වැරදි ආකල්ප ගනුදෙනු කරුවා තුළ ඍණ ආකල්ප දෙන්න හොඳ නැහැ ව්‍යාපාරය සම්බන්ධයෙන්. අපි ව්‍යාපාරේ පවත්වගෙන යන ගමන් හිමීට අපි තව අලුත් ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ වෙළඳ පොලේ විකිණිය හැකි ප්‍රොඩක්ට් එකක් අපි හඳුන්වා දෙන්න ඕනේ. ඒකෙන් පුළුවන් අපට මේ ව්‍යාපාරේ නැවත මොනවද? පණ ගන්නවන්න පුළුවන්. බල ගන්නවන්න පුළුවන්. ඊළඟට දැනට යොදවා ඇති ආයෝජනයේ ආරක්ෂා කර ගැනීමට හැකියාව නොලැබීම. දැන් නිෂ්පාදනය නැවැත්වුවොත් දැනට කරපු ආයෝජනය පවා ආරක්ෂා කරන්න බැරි වෙන්න පුළුවන්. අපට වත්කම් පවා හිමි වෙන්න පුළුවන්. ඊළඟට වෙනත් ආයෝජන අවස්ථා හිමි වීම. තව අපට බාහිර ආයෝජන මාර්ග තියෙනවා නම් ඒ සියල්ලත් මොකද වෙන්නේ? අපට ඇහිරලා යනවා. ඒත් එක්කම දැනටමත් ස්ථාවර පිරිවැය FC ෆික්ස් කොස්ට් කියන එක ස්ථාවර පිරිවැය ආවරණය කර තිබීම. දැනටමත් ස්ථාවර පිරිවැය ආවරණය වෙලානේ. ඒක කොහොමද කියන්නේ? මුළු පිරිවැය රුපියල් මිලියන 25යි. ස්ථාවර පිරිවැය තමයි මිලියන 15ක්. ව්‍යාපාරයේ මුළු ආදායම රුපියල් මිලියන 20යි. එහෙනම් මුළු ආදායම 20න් හොඳට තේරුම් ගන්න මේ කියන එක. මුළු ආදායම මිලියන 20යිනේ. 20න් ස්ථාවර පිරිවැය 15 දැනටම ආවරණය වෙලා ඉවරයි. මොකද්ද මේ ස්ථාවර පිරිවැය කියන්නේ? ඉඩම් මිලදී ගත්තා, ගොඩනැගිලි ඉදි කරා, කම්මල් ඉදි කරා, රථ වාහන ගත්තා, කාර්යාල උපකරණ ගත්තා. ඒවන ස්ථාවර පිරිවැය. දැන් ඒ යටකල මුදල ආවරණය වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ලොකු බරක් නැහැ. ලොකු හෙඩේක් එකක් නැහැ. ස්ථාවර පිරිවැය ආවරණය වෙලා ඉවරයි. ඒ ස්ථාවර පිරිවැය ආවරණය තවත් අපි මිලියන 5ක් අතිරික්ත වරන් තියෙනවා. එහෙනම් දැන් ඕනේ ලාභ ලබන තත්ත්වයටපත් කරන්න. මේ දැන් බොහොම ගෙමේ ඉන්නේ මාජින් එකේ. ඒ නිසා වහන්න අවශ්‍ය නැහැ. නතර කරන්න ඕනේ, අපි කරන්න ඕනේ. දිගටම කරගෙන යන්න ඕනේ. කියන මතය තමයි වඩා සාර්ථක වෙන්නේ. තේරෙනවද? එහෙනම් කරුණු තුනකට ලකුණු 3ක් ලැබෙනවා. පැහැදිලිනේ? හොඳයි දරුවෝ, අපි අද පාඩම් පරිච්ඡේදයෙන් ඊටාම සාර්ථක ලෙස ගැඹුරු ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. විශේෂයෙන්ම ව්‍යාපාර සැලසුම්, ඒ වගේම තොරතුරු පද්ධති කියන මාතෘකා දෙකෙන් තමයි ගොඩක් වෙලාවට අවසන් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඊට අමතරව මානව සම්පත් කළමනාකරණය හෝ මූල්‍ය කළමනාකරණයත් ප්‍රශ්නයක් උදන්ට රිංගන ස්වභාවයක් තියෙනවා. උපරිම මාතෘකා 3යි.
මේවැන් අනිවාර්යයෙන්ම අපි ලකුණු ගන්න ඕනේ. මොකද මේවා ලකුණු ලබා ගත හැකි මාතෘකා. තේරෙනවද? අපිට ලකුණු ලබා දෙන මාතෘකා අපි මේකට පයින් ගන්න හොඳ නැහැ. අපි පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලැබෙන ලකුණු වල ස්වභාවය අපි තේරුම් කරා. නිතරම අපි පිළිතුරු ලියනකොට අපට කොච්චරක් ලකුණු ලැබෙනවද කියන අවබෝධය තියෙන්න ඕනේ. සමහර ළමයිගේ මතයක් තියෙනවා දෙන ලකුණ දෙන්නේ නැත්නම් අපි හරිල්ලියෝම ඉවරයිනේ. නෑ එහෙම බෑ. ඒක හරියන්නේ. අපි දැනගන්න ඕනේ ලැබෙන ලකුණු ප්‍රමාණය. මොකද ලකුණු ප්‍රමාණයන අපේ උත්තරේ අපි සැකිල්ල හදා ගන්න ඕනේ. ලකුණට ගැලපෙන්න අපි තමයි උත්තර දෙන්න ඕනේ. ලකුණට ගැලපෙන්න තමයි අපි උත්තර දෙන්න ඕනේ. තේරුණාද? ඒ නිසා අපි ඒ ලකුණු ලබා ගැනීම පිළිබඳ අවබෝධයක් ගත්තා. ප්‍රශ්නවල ස්වභාවය ප්‍රධාන පාලක පරීක්ෂකවරයා අපේක්ෂා කරන පිළිතුරු ධාරිතාවය අපි හඳුනගත්තා. ඒ සේරටමත් වඩා මේ ඇතැම් ප්‍රශ්න පදනම් කරගෙන ඉදිරියේදී අහන්න පුළුවන් අලුත් ප්‍රශ්න අපි නිර්මාණයත් කළා. ඒක ඔබ තව තවත් අනිවාර්යෙන් වර්ධනය කරගත යුතුයි. මම හිතනවා දැන් අපි 2019 20 21 කියන මෑතකාලීන විභාග ප්‍රශ්න පත්‍ර තුනම සාකච්ඡා කරා. ව්‍යුහගත ප්‍රශ්න සම්බන්ධයෙන් දැන් නම් ගැටලු තියෙන්න බෑ. දැන් ඔබ හොඳ දැනුමක් ලැබලා තියෙනවා ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න. ව්‍යුහගත ප්‍රශ්න වල ස්වභාවය ඔබ දැන් දන්නවා. රටාව දන්නවා. ලැබෙන ලකුණු ප්‍රමාණය දන්නවා. ලියනු ධාරිතාවය දන්නවා. දැන් ගැටලුවක් නෑ ඔබට ලියන්න පුළුවන්. ඔබට තියෙන සැහැල්ලුවෙන් පීඩනයෙන් තොරව අවශ්‍ය පිළිතුරු ලියන්න විතරයි දැන් තියෙන්නේ. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා 2021 පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න විශ්ලේෂණය කිරීම. ඒකත් වැදගත්. මොකද ඒකෙන් තමයි ගොඩාක් ළමයි අසාර්ථක වෙන්නේ. අපි ඒ නිසා ඊළඟ පාඩම් පරිච්ඡේදය අනිවාර්යයෙන් පරිශීලනය කරන්න 2021 පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි එම පාඩමෙන් නැවත හමු වෙමු.